සුබ සන්ධ්‍යාවක් දරුවනි. ඔයගලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. හරි. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ විජීය භාග නේද? විජීය භාග. විජීය භාග සම්බන්ධව උදාලට මතුවලා තියෙන ගැටලු තැන් කියන්න බලන්න විසඳගමු අපි. විජීය භාග සම්බන්ධව 13 දෙක අභ්‍යාසය කරාද ඔයගොල්ලෝ? කතා කරන්න 13 දෙක අභ්‍යාසයේ සම්බන්ධව ගැටලු තැන් කියන්න බලන්න. චන්දිව් ඉන්නවද? ඔව් සර්. ගැටලු තැන් තියෙනවද පුතා? නෑ සර්. අපි මේකේ එහෙනම් උත්තර ටික කියාගෙන යමුද? 13 2 ආ සර්. කියන්න පළවෙනි එකේ උත්තරේ පුතාට ආවේ 3යි ධන 2 බෙදීම ඒ වාරයක් ඒ ධන 2. ඒ ධන 1. ඒ වාරයක් ඒ ධන 2 නේ. ඔව් සර්. හරි. ඊළඟ එක සර් 3යි ධන 2 උඩ. 3යි ධන 2. ඔව් සර්. හරි. ඊළඟට සර් 8යි x ධන 5. x ධන 8යි x 5. ධන 5. 5යි. 8යි x. ඔව් සර්. 8ද? ඔව් සර් 8යි x ධන 5. ඔව්. බෙදීම x වාරයක් x ධන 1. ඔව් සර්. ඊළඟ එක 3යි x ධන 5. 3යි x ධන 5. බෙදීම x වාරයක් 1 x ධන 1 x ධන 1 වාරයක් x ධන 3. 5යි x ධන 17. 5යි x එකතු කිරීම 17. බෙදීම x ධන 3. බෙදීම x ධන 3. ඊළඟ කේස දෙවාරයක් 3යි x ධන 2. දෙවාරයක් 3යි x ධන 2. 3යි x ධන 2. බෙදීම 4යි x ධන 1 වාරයක් මෙතන 3 එනවනේ 2යි x ධන 1. නෑ සර් එතන අර 3 කැපිලා යනවා. 3 සුළු වෙලා යනවාද? ඔව්. ඔහොම. ඔව්. ඊළඟට අපිට f එක ඕනේ. 25 ඍණ 11යි x 25 ඍණ 11යි x බෙදීම x ධන 5 වාරයක් 5 ඍණ x ධන 5 වාරයක් 5 ඍණ x 5 ඍණ x. ඒකට සර් දෙවාරයක් කියන්නේ g එක නේද? ඔව් සර්. ඔව්. දෙවාරයක් 3යි x වර්ගය 3යි x දෙවාරයක් වරහන් ඇතුළේද 3යි x වර්ගය එන්නේ? ඔව් සර්. 3යි x වර්ගය
ධන 7යි x ඍණ 5 ඍණ 5 බෙදීම බෙදීම x වාරයක් x ධන 5 x ඍණ 2 ඔව් සර්. h එක 7 ධන x බෙදීම 1 ඍණ x වාරයක් 5 ඍණ x ඔව් ඊළඟට සර් 13 බෙදීම 13 බෙදීම y වාරයක් සෝරි 6 වාරයක් y ඍණ 2 6 වාරයක් y ඍණ 2 5 බෙදීම m ඍණ 3 වාරයක් 2m ඍණ 1 ඊළඟට 4යි x ඍණ 3 බෙදීම 6යි x x ඍණ ඍණ 6 6 වාරයක් 2x ඍණ 5 ඔව් සර්. අන්තිම එක l එක දෙක දෙවාරයක් 7යි x ඍණ 13 බෙදීම 15 වාරයක් x ධන 1 x ඍණ 1 x ධන 1 x ඍණ 1 ඔව් සර්. 15 වාරයක් ඔව් සර්. දැන් ගැටලු හදපු දරුවන්ට මේවා හදලා නැති අයට නම් ගැටලුවක් නැහැ. ගැටලු හදලා තියෙන අය පොඩ්ඩක් මේ පිළිතුරුත් එක්ක සසඳලා ඔබට මේ හා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කියන්න ඉක්මනට. ඉක්මන් කරමු. දුල්නෙත් හැදුවද? දුල්නෙත් අභ්‍යාස කරන්න බැරි වුණා සර්. ඒක තමයි සද්දේ වහලා හිටියේ. නේද? හා? G එක අපි බලමු. G එකේ ගාන G එක තියෙන්නේ මෙහෙමනේ 13 එක අභ්‍යාස 13 එකේ දෙකේ G එක දෙක බෙදීම x ධන 5 එකතු කිරීම 3 බෙදීම x ඍණ 2 එකතු කිරීම 1යට x. එතකොට අපි මේකේ පොදු හරය කුඩා පොදු ගුණාකාරය ගත්තොත් දරුවනි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ x වාරයක් x ඍණ 2 වාරයක් x ධන 5.
එතකොට මේ හරයට අනුව අපි ලවය සකස් කරගෙන යනකොට x ධන 5 ඔයගලන්ට පේනවා x වාරයක් x ධන 2කින් ගුණ වෙලා x ධන 5 x වාරයක් x ධන 2කින් ගුණ වෙලා ආයොව අපි 2කින් ගුණ වෙන්න එපා. එයාව අපි 2කින් ගුණ කරන්න ඕන. එතකොට මෙතන ඉන්නේ 2යි x වාරයක් x ඍණ 2 එකතු කිරීම. x ඍණ 2කින් ගුණ වෙලා x ඍණ 2 එතකොට x වාරයක් x ධන 5න් ගුණ වෙලා x වාරයක් x ධන 5න් එතකොට 3න් ගුණ වෙනවා. එතකොට එන්නේ 3යි x වාරයක් x ධන 5. ඊපස්සේ ධන මෙතන x වලින් ගුණ වෙලා තියෙන්නේ. x තියෙන්නේ එතකොට x ඍණ 2 වාරයක් x ධන 5න් ගුණ වෙලා. x ඍණ 2 වාරයක් x ධන 5. ඔතන පැහැදිලිද? පැහැදිලිද? ඊළඟට අපි ලවයේ සකස් කරගන්නවා තව දුරටත් සුළු කරනවා. එතකොට මෙතන තියෙන්නේ x වාරයක් x ඍණ 2 x ධන 5. මෙතන වරහන් ඉවත් වෙනවා පුතා. 2x xෙන් ගුණ වුණාම 2x වර්ගය 2x ඍණ 2කින් ගුණ වුණාම ඍණ 4x 3x කින් ගුණ වුණාම 3x වර්ගය එකතු කිරීම 15x මෙතන අපි වරහන් ඉවත් කරොත් x ගුණ කිරීම x වර්ගය x ගුණ කිරීම 5ix ඍණ 2 ගුණ කිරීම x ඍණ 2ix ඍණ 2 ගුණ කිරීම 5 ඍණ 10. ඔන්න ඔහම එනවා. ඊළඟට අපි ඊළඟ පියවරට යනවා. එතකොට මේක එනවා x වාරයක් x ඍණ 2 x ඍණ 5 x ධන 5. මෙතන අපි වරහන් ඉවත් කරා. මෙතන එතකොට එනවා 2x වර්ගය තියෙනවා 3x වර්ගය තියෙනවා x වර්ගය තියෙනවා. ඔය ඔක්කොම එකතු වෙනවා එතකොට. 3යි 2යි 5යි 1යි 6යි 6යි x වර්ගය. ඊට පස්සේ ඔබට පේනවා මෙතන ඍණ 4ix ධන 15ix ධන 5ix ඍණ 2ix. එතකොට මෙතන ධන 15ix 15ix 5ix එකව කරාම 20ix 15යි 5යි 20යි. ඒකෙන් අඩු වෙන්න ඕන 4යි 2යි 6ක්. 15යි 5යි 20යි 6ක් අඩු වෙනවා. එතකොට මෙතන එන්නේ ධන 14යි x. ඊට අමතරව මෙතන ඍණ 10ක් තියෙනවා. මෙතන ඍණ 10ක් තියෙනවා. 2යි 3යි 5යි 5යි 1යි 6යි ඍණ 4යි ධන 15යි 11යි 11යි 16යි 16න් දෙකක් අඩු වුණාම 14යි. දැන් මෙතන අපිට පොදු සාධකයක් ඉවතට ගන්න පුළුවන් දෙකක්. එතකොට මෙතන එනවා 3ix වර්ගය ධන 7ix ඍණ 5 බෙදීම x වාරයක් x ඍණ 2 වාරයක් x ධන 5. පස්වරක් තුන 15යි ඍණ 15යි ඍණ 15 සාධක යුගලයක් හොයන්න ඕන ධන 7ක් ඇදී. සාධක කැඩෙන්නේ නැහැ නේ. පස්වරක් 3යි 15 වරක් 1යි. පස්වරක් 3 උනොත් 7 හැදෙන්නේ නැහැ. 15 වරක් 1 හැදෙන්නේ නැහැ. චන්දිව් මේකද උත්තරය ආවේ? ඔව් සර්. මේක උත්තරය ආවේ නේ. ඔන්න. පැහැදිලිද? මගෙන් ඇහුවේ කවුද හදන්න කියලා? මම පැහැදිලි? තව තියෙනවද ඉක්මන් කරමු? ගණන් හදලා නැති ඉඳ වෙන්නේ නැති ওই සද්ද වහලා ඉන්නේ නැත්තම් ඉතින් නේ
විසලි ගැටලු තැන් තියෙනවද? ඉසුල නෑ සර්. ඉසුල ගණන් ටික හදුවද පුතා? ඔව් සර්. මේ උත්තර ටික ආවද? ඔව් සර්. බැලුවද ගැලපෙනවද කියලා බැලුවද? B කොටස සර් L හදුවද? එක පෙවුන්නේ. ආ L එක පෙවුන්නේ. L එක බලමු L එක. ඒක නම් දැන් නැතුවත් ඇති නේද පුතේ? L එක චන්දිව් L එක මොකක්ද ආවේ උත්තරේ? ආයි පොඩ්ඩක් කියන්න. විසුලට ආපු දෙවාරයක් උත්තරේ කියන්න. විසුල ඔව් සර්. උත්තරේ කියන්නේ L එකේ L එකේ සර් ආවේ 14x ඍණ 26 14x ඍණ 26 යට 15 වාරයක් x ධන 1 x ඍණ 1. x ඍණ 1. චන්දිව්ට මේක දාවේ ඕක තව සුළු වෙනවනේ හරි. මෙතන අපිට පුළුවන් නේද පොදු සාධකයක් ගන්න. ඒකද ඔසලාවේ. ඔස් මේකෙන් ගන්න පුළුවන් පොදු සාධකය දෙකක් නේ. ඔස් දෙකක් ගන්න පුළුවන්. එතකොට 7x ඍණ 13 බෙදීම 15 වාරයක් x ධන 1 වාරයක් x ඍණ 1. මෙතන සාධක ඇසුරෙන් අපිට මෙතන සාධක වෙන් කරන්න පුළුවන් ඉසුල. පුළුවන් තරම් සාධක වලින්ම තියන්න. මෙතන හැබැයි සුළු වෙන්නේ නැහැ. උච්චර තමයි. මේ උත්තරෙත් හරි. මෙතන පොදු සාධකයක් වෙන් කරන්න පුළුවන් ඉඳ ඒක වෙන් කරලා තියන්න. පැහැදිලිද? හරි. B කොටස කරාද? B කොටස මේ B කොටසේ ගණන් හදුවද? සවින්දි මට කියන්න චන්දිව් B කොටසේ උත්තරත් අපි කියමු බලන්න. පළවෙනි එකට කීයද ආවේ? දෙක බෙදීම x ඍණ 1. දෙක බෙදීම x ඍණ 1. හරි. B එක t වර්ගය අඩු කිරීම 2යි t වර්ගයනේ පොඩ ඉන්න. t වර්ගය අඩු කිරීම 2යි t ඔව් ධන 2. බෙදීම t ධන 1 t ඍණ 1 නේ. ඔව්. c එක x වර්ගය ධන 2යි x ඍණ 1. x වර්ගය ධන 2යි x ඍණ 1. ඍණ 1 බෙදීම x ධන 1 වර්ගය x ඍණ 1. ඔව්. ඊළඟ a ධන 3 බෙදීම a ධන 3 බෙදීම a ඍණ 3 a ධන 2. a ඍණ 3 a ධන 2. ධන 2. ඊළඟ එක x ඍණ 1 බෙදීම x ඍණ 1 බෙදීම x ධන 3 x x ඍණ 2. ඍණ 2 නේ. ඔව්. f එක දෙවාරයක් x ඍණ 4. දෙවාරයක් x ඍණ 4 ඔව්. x ඍණ 4 බෙදීම x ඍණ 3 වාරයක් x ඍණ 1 වාරයක් x ධන 2. x ධන 2. මේගොල්ලන්ගේ සාධක ඔක්කොම හැදෙන්න ඕන. ඔව්. g එක දෙවාරයක් p ධන 6 p ධන 6 බෙදීම p ධන 3 වාරයක් p ධන 3 වාරයක් p ඍණ 2 වාරයක් p ඍණ 2 p ධන 2.
ධන 2 h එක ඍණ 4 බෙදීම ඍණ 4 බෙදීම x ධන 2 වර්ගය x ධන 2 වර්ගය x ඍණ 2 x ඍණ 2 i එක 4යි a ධන 5 4යි a ධන 5 බෙදීම a ධන 3 a ධන 3 a ධන 2 a ධන 1 ඔව් නේ ඔව් j a වර්ගයේ ධන a වර්ගයේ ධන 5යි a 5යි ධන 3 බෙදීම 2යි ධන 1 a ධන 2 a ධන 1 ඔව් සර් ඔන්න මේ ගැටලු විසඳපු කාට හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න විසඳපු නැති අයට ගැටලු නැතුව ඇතිනේ කියන්න සර් මේ B එකේ A එකට D එකේ B එකේ A එක ඔව් A එකේ මේ ඒක සර් මේ මට ආවේ 2x ධන 2 x ඍණ 1 x ධන 1 කියන. ඔයා කියන්නේ පුතා A එක නේද මෙයානේ ඔව් මෙයාගේ සාධක වෙන් කරනවා අපි එතකොට එන්නේ x ධන 3 බෙදීම මෙතන එන්නේ x ඍණ 1 x ධන 1 එකතු කිරීම 1යට x ධන 1 ඊට පස්සේ පොදු හරයට එන්නේ x කුඩා පොදු ගුණාකාරයේ x ධන 1 x ඍණ 1 ඕකවද ඊට පස්සේ මෙතන වෙනස් වෙන්නේ නැහැ උඩ x ධන 3ම තමයි අයි මෙතන හරය වෙනස් වුන්නේ නැහැ මෙතන x ධන 1නේ එතකොට x ඍණ 1ෙන් ගුණ වෙනවා ඒතර උඩට එනවා x ඍණ 1 x ධන 1 හින්දා x x එකතු කරාම 2x 3න් එකක් අඩු වුණාම පුතා ධන 2යි 3න් එකක් අඩු වුණාම 2යි ඊට පස්සේ එනවා x ධන 1 වාරයක් x ඍණ 1 දැන් මෙතන තියෙනවා පුතා පොදු සාධකයක් මේ පොදු සාධකයේ දෙක අපි ඉවතට ගත්තා එතකොට එනවා x ධන 1 බෙදීම x ධන 1 වාරයක් x ඍණ 1 දැන් අපිට මේ x ධන 1ට x ධන 1 ඉවත් කරන්න පුළුවන් එතකොට එන්නේ 2 යට x ඍණ 1 තේරුණාද බිසුල ඔව් සර්. ආ කොතනද වරද්ද කියලා තිබුණේ සර් මං අර 2x ධන 2 පොදු සාධකය වෙන් කරේ නැති නිසා ආ x මෙතනින් ධන 1ට මෙතනින් x ධන 1 මෙතනින් ගැටුවා. නවත්වද ඔයා මෙතනින් ඔව් සර්. හොඳට ඔයා නෝට් එකක් දාගන්න පුතාස් අපි අනිවාර්යයෙන්ම සාධක වලින් උත්තරේ තියන්න උත්සාහ කරන්න. සාධක වලින් උත්තරේ තියෙනකොට අන්න අපිට එතකොට මේ වගේ සරල වෙන අවස්ථා දකින්න පුළුවන්. මේකේ පොදු සාධකයේ වෙන් කරාමනේ අපිට x ධන 1 ඉතුරු සාධකයේ ගොඩ නැගුණේ. ඒ x ධන 1ත් එක්ක පුතේ මෙතන x ධන 1 සුළු වෙනවා. එතකොට අපි සරලම භාගයෙන් තමයි පිළිතුර තියන්නේ. හරි. අනිත් ඒවා චෙක් කරගන්න හැමෝම හදලා නැති අය ගැටලු උත්තර ටිකවත් ලියා ගන්න පැත්තකින් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක ඕන ඒ සාධක දැනුම භාවිතා කළා තමයි මේවා හැදෙන්නේ මම එක ගානක් මේකෙන් හදන්නම් සර් B එක පොඩ්ඩක් කියන්නකෝ. මොකද්ද B එක පොඩ්ඩක්. D එක D ද B B B D නේ B එක. එකයට ඒ ඍණ 3 කියන එක B නේ sir. ආ E ද නෑ සර් B එකද? B ද B B ඔව් සර් B sir. මම මේ රවුන්ඩ් කරන එක නානේ B නේ ඔව් සර්. හරි
එතකොට පුතා මම මේක මකන්නද මෙතනින් මම හදන්න. t ඍණ 1 t ධන 1 එකතු කිරීම 1 යට මෙතන t වර්ගයේ ඍණ 1 කියලා තියෙනවනේ පුතා. වර්ග දෙක අතරේ සාධක දාගන්න. එතකොට එන්නේ t ධන 1 අනික t ඍණ 1. ඔන්න ඔහොම. දැන් පොදු හරය ගන්න. පොදු හරය එන්නේ පුතා t ධන 1 අනික t ඍණ 1. එතකොට t ධන 1ත් එක්ක t ධන 1 සැසඳුවාම t ඍණ 1 එනවා. ඒ t ඍණ 1 මේ t ඍණ 1ත් එක්ක ගුණ වෙනවා. ඒ කියන්නේ t ඍණ 1 වර්ගය. t ධන 1 සැසඳුවා t ඍණ 1 එතකොට t ඍණ 1 වර්ගය. ධන t ධන 1 t ඍණ 1 එතකොට මෙතන එන්නේ 1. එතකොට මෙතන අපි තව දුරටත් ගත්තොත් t ධන 1 t ඍණ 1 මේකේ අපි විපද ප්‍රකාශනයේ වර්ගායිතේ ප්‍රසාරණය කරොත් t වර්ගය ඍණ 2යි t ධන 1. ඔබ දන්නවා මේකේ වර්ගායිතේ ප්‍රසාරණය ඔහොම එන්නේ මෙතන ධන 1 එනවා. මෙයා එතකොට පුතා මෙතන t වර්ගය ඍණ 2යි t ධන 2 එනවා. පහළ එන්නේ t ධන 1 t ඍණ 1. මෙයාගේ තව සාධක හදන්න බෑ පුතා. දෙකේ සාධක යුගලයක් එකතු කරාම ඍණ 2ක් එන්නේ. දෙකේ සාධක යුගලයක්. දෙකේ සාධක තියෙන්නේ 1යි 2යි විතරයිනේ. නැත්තම් ඍණ 1යි ඍණ 2යි. එකතු කරාම ඍණ 2ක් හැදෙන්නේ නැහැනේ. තේරුණාද? එන අන්තිම උත්තරේ මෙච්චරයි. පැහැදිලිද? සෝගෙට ඔකස තීරණයකට තීරණය කපන්න බැයිද? හා? තීරණයකට තීරණය කපන්න බැයි? තීරණය කොතනද? ඔයා කිව්වේ තීරණයකට තීරණයක කපන්න බැයිද කියලා. මෙතනද? තීරණයකේ වර්ගයකට බෑ පුතා. එහෙම බෑ. මෙතන මෙහෙම බෑ. ඔන්න තීරණයකට ඔයා කියන්නේ මෙතන තීරණ එකක් අයින් කරමු කියලාද? ඒකනේ දහන්නේ. එතකොට ඔයා මෙහෙම ඔන්න හිතන්න පහේ වර්ගය එකතු කිරීම 1 මෙතන 6 ගුණ කිරීම 5 කියලා තිබුණොත් ඔයා මේ වැඩේ කරනවද 5ට 5 මෙහෙම බෙදනවද එකක්? මෙහෙම බෙදනවද? ඇයි එහෙම බෙදන්නේ නැත්තේ? බෙදන්නේ නැත්තේ මෙතන එකතුවක් තියෙන හින්දා. එකතුවක් තියෙනකොට අපිට එහෙම බෙදන්න බෑ පුතා. ගුණිතයක් තිබුණා නම් බෙදන්න පුළුවන්. මොකද අපිට මේ ප්‍රකාශනයට එකක් එකතු මේ ප්‍රකාශනයට එකක් එකතු කරලා එනාගේ තමයි මේකෙන් බෙදන්න තියෙන්නේ. මේ ගුණිතෙන් බෙදන්න තියෙන්නේ. ඒ හින්දා එකතු කිරීමක් අඩු කිරීමක් තියෙද්දි අපිට මෙහෙම බෙදන්න බෑ. මෙතනදී අපිට බෙදන්න පුළුවන් එකම විදිය මේ පොදු සාධක තමයි අපිට සුළු කරන්න පුළුවන්. මෙතන සාධක සුළු මේ සාධකයන් නෙවෙයි සුළු වෙන්නේ. තේරුණා? ඒක බෑ. ඒක බරපතල වැරද්දක්. ඔයා අහලා ඒක විසඳගත්ත එක හොඳයි. ඔයා අහලා විසඳගත්ත එක හොඳයි. නැත්තම් ඔයා අහන්න නැතුව හිටියොත් ඔයා සමහර වෙලාවට වැරදි දෙන්නේ නිවැරදි කියලා හිතන්නේ නේ? එහෙම බෑ පුතා. ගුණිතයද මේ හොඳම උදාහරණේ මේකනේ. මෙතන ගුණිතයක් තිබුණා නම් ඔයාට එහෙම බෙදන්න පුළුවන්. ගුණිතයක්. පැහැදිලි? thank you. තව ගැටලු අහන්න. ඉක්මනට අපි අලුත් 100ක C දැන් මට පිළිවෙලට යන්න වෙයි වගේ නේ. කමන්නේ. 100ක මේක ලියාගෙන ඉවරද? නැත්නම් මම වෙනම අරගෙන කියලා දෙන්න මේ ගාන.
අපි යමු white board එකට. C එක මෙහෙමයි. C එකේ තියෙන පුතා 1 යට x ධන 1. එකතු කිරීම 1 යට x ධන 1 වර්ගය. එකතු කිරීම 1 යට x වර්ගයේ ඍණ 1. අපි දුව මුලින්ම කරන්නේ සාධක වෙන් කරගන්න එක. මෙයාගේ ප්‍රශ්නයක් නැහැ නේ මෙයාගේ x ධන 1 හරි. මෙයාගේ x ධන 1 වර්ගය තියෙනවා. ඔබට මෙතන තමයි පේන්න ඕනේ එතන වර්ග දෙක අන්තරය x ධන 1 වාරයක් x ඍණ 1. දැන් අපි එනවා දුව මෙතන පොදු සාධකයට කුඩා පොදු ගුණාකාරය. x ධන 1න් අපි ගන්නේ x ධන 1 වර්ගය ඊළඟට x ඍණ 1. දැන් සසඳනවා. දැන් ඔබට එකපාර බැයි නම් මේ බලන්න x ධන 1 වර්ගය x ඍණ 1 අපි මේ හරයෙන් බෙදනවා. x ධන 1න් බෙදනවා. එතකොට එක්කෙනෙක් එක්කෙනෙක් ඉවත් වෙනවා. මෙතන එනවා x ධන 1 වාරයක් x ඍණ 1. ඊළඟට x ධන 1 වර්ගය වාරයක් x ඍණ 1 අපි බෙදනවා. x ධන 1 වර්ගයට මෙයාට මෙයා ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා x ඍණ 1. මෙතන අපි x ධන 1 වර්ගය වාරයක් x ඍණ 1 බෙදනවා. x ධන 1 වාරයක් x ඍණ 1ට. එතකොට x ඍණ 1ට x ඍණ 1 ඉවත් වෙනවා. x ධන 1ට x ධන 1 ඉවත් වෙනවා. මෙතන ඉන්නේ x ධන 1. ඔන්න ඔහොම. ඔතන වෙනකම් පැහැදිලිද දුව? ඔව් සර්. ඊළඟට අපි මෙතන එනවා x ධන 1 වර්ගයේ වාරයක් x ඍණ 1. මෙතන වරහන් අපි ඉවත් කරනවා. මෙතන වරහන් ඉවත් කරනකොට ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය. ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය. එතකොට ඔබට එනවා මේ වර්ග දෙක අන්තරයේ තියෙන මේ x ධන 1 x ඍණ 1. එතකොට අපිට එකපාර ලියන්න පුළුවන් x වර්ගයේ ඍණ 1 කියලා. මෙතන x ධන 1. මෙතන x ධන 1. දැන් ඔබට පෙනෙයි මෙතන x වර්ගයත් එක්ක සුළු වෙන්නේ එක්කෙනෙක් නෑ x වර්ගය. පහළ එන්නේ x ධන 1 වර්ගය x ඍණ 1. මෙතන එතකොට පුතා ඍණ 1යි ධන 1යි ඉවත් වෙනවා xx 2x වෙනවා. මෙතන 1 වෙනවා. සර් ඔව්. සර් උඩ ඍණ එකක් එන්න ඕනේ. උඩ එන්නේ සර් නිල් පාටින් ලියලා තියෙන ටිකේ. මෙතන. ඔව් සර් එතන දෙවෙනි. මෙතන. ඔව්. මෙතන. මෙතන ඍණ 1. එතකොට මෙයාව තමයි අයින් වෙන්නේ. ධන 1. එතකොට x වර්ගය ධන 2x ඍණ 1. මෙතන ඉන්නේ ඍණ 1. දැන් ඍණ 1 සාධක යුගලයක් ධන 2ක් හැදෙන්න පුළුවන්ද? බෑනේ. අවසාන උත්තරේ ඔච්චරයි. මේක නේද ආවේ චන්දි අන්තිම උත්තරේ. ඔව් සර්. මේක තමයි උත්තරේ එන්නේ. දුවට පැහැදිලිද? ඔව් සර්. මොකද්ද කරගෙන තියෙන්නේ වැරද්ද? නෑ සර් ඔකේ පොඩි ඉලක්කම් ටිකක් මාරු වෙලා තියෙනවා සුලි කරලා. ක්‍රමයේ තේරෙනවනේ නේ? හරි. ඔව් සර්. ඉක්මන් කරන්න තව ඊළඟට සර් ඔව් කියන්න 13 එකේ අභ්‍යාස ගානක් තියෙන පොඩ්ඩක් කියන්න. 13 1 ඔව් සර් ඒකේ ගානක් ආව සුළු කරන්න පුළුවන් කියලා හිතනවා ඒ බෑ වගේ කීවෙනි ගානද? I එක සර්.
i එක. a බෙදීම b අඩු කිරීම b බෙදීම aද? ඔව් සර් දැන් අර ඒ උත්තරේ එනවා a වර්ගයේ ඍණ b වර්ගයේ බෙදීම ab කියලා ඒක සුළු කරන්න පුළුවන් තව. අපි බලමු. 13 එකේ i එක. a බෙදීම b අඩු කිරීම b බෙදීම a. මේකේ දුන්නේ පොදු හරය ab. b ට b ඒ කියන්නේ a ගෙන් ගුණ වෙන්නේ. එතකොට මෙතන a වර්ගය. හරිද? ඒක තේරුණාද? අඩු කිරීම a ට a විතර b වර්ගය. මේකේ සාධක තියන්න පුළුවන්. සුළු වෙන්නේ නැහැ තවදුරටත්. වර්ග දෙක අන්තරයේ සාධක a ඍණ b a ධන b බෙදීම ab. අවසාන උත්තරේ ඔහොමයි. සුළු වෙන්නේ නැහැ. a ධන b ත් එක්ක ab සුළු කරන්න බෑනේ. එතකොට A වර්ගය ඍණ B වර්ගය යට AB කියලා ලිප්පොත් වැරදිද? මෙහෙමයි වැරදි දාන්නේ නැහැ මෙතනදී සුළු නොවන නිසා. සුළු නොවන නිසා. හැබැයි අපි පුරුදු කරන්නේ අවසාන පිළිතුරු පුතා සාධක වලින්ම තියන්න. සාධක වලින්ම තියන්න. කිව්වත් නැතත් සාධක වලින්ම තියන්න. තේරුණාද? මෙතන වර්ග දෙකාන්තරයේ සාධක වෙන් වෙනවනේ. එඳ සාධක වලින්ම උත්තරේ තියන්න. පැහැදිලිද? හරි සර්. හරි. තව මොනවා හරි අහන්න තියෙනවා නම් ඉක්මනින් අහන්න. මම දැන් මෙතනින් වෙන කොටසකට යන්න හදන්නේ. ඔක්කොම ගැටලු ප්‍රායෝගිකව හදන්න බැරි බව ඔබට තේරෙනවා. මම මෙතන ඔක්කොම හදන්න බෑ පුතා. ඒ හින්දා තමයි ගැටලු හදපු චන්දියුගෙන් උත්තර ටික අරගෙන මෙතන දාලා ඔබ හදපු කෙනෙක් නම් ඔබට ඒ පිළිතුරුත් එක්ක සසඳන්න අවස්ථාව දුන්නේ ඒ සැසඳීම තුලින් ඔබට පිළිතුරු නොගැලපීමක් එනවා නම් පෞද්ගලිකව හරි අනිවාර්යෙන්ම අහලා විසඳගන්න. හරි? මේවා හදන්න ඕන. මෙතන තියෙන ප්‍රධානම දේ තමයි සාධක වෙන් කරලා කුඩා පොදු ගුණාකාරය අනුව පොදු සාධකේ පොදු හරය හඳුනගෙන ඊට අනුරූපව ලවය සකස් කරලා ලවය සුළු කරලා නැවත සාධක ගොඩනගලා සුළු කරලා සරලම උත්තරෙන් තියන්න ඕන සරලම භාගයේ සුළු වෙනවා නම් ඒක තමයි මෙතන ක්‍රියාවලිය. තනිකර සාධක දැනුම තමයි යෙදෙන්නේ. හරියම මං හිතනවා ඔබට ගැටලු නැතුව ඇති කියලා. එහෙමනම් අපි යමු ඉස්සරහට. අපි දැන් විජීය භාග පාඩම ආවරණය කරා කුඩා පොදු ගුණාකාරයත් සමග. දෙවෙනි වාරයේ පළවෙනි පාඩම විජීය භාග. ඊට පස්සේ අපි ප්‍රතිශත පාඩම ආවරණය කරා. ඔබට මතක ඇති වරිපනම් බදු, එතකොට තීරු බදු, ඊට පස්සේ ආදායම් බදු, ඊට පස්සේ VAT එක, value added tax එක එකතු කළාගේ මත බද්ද අපි සාකච්ඡා කළා. එහා සම්බන්ධ ගැටලු විසඳුවා. ඊළඟට අපි ආවා සමීකරණ පාඩමට. සමීකරණ පාඩමේ අපි කතා කරා පොලිය අපි කතා කරා සුළු පොලිය ගැන. සුළු පොලිය සම්බන්ධ ගැටලු හදලා අභ්‍යාසයේ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සමීකරණ කොටසට ආවා. එතනදී අපි භාගමය සරල සමීකරණ විසඳන විදිය ඉගෙන ගත්තා. සමගාමී සමීකරණ විසඳන විදිය ඉගෙන ගත්තා. අලුතෙන් ඔබ වර්ගජ සමීකරණ හඳුනගෙන වර්ගජ සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කරා. එතකොට මේ හැම අවස්ථාවකම ඔබ අභ්‍යාසයේ ගැටලු එකක්වත් අතහැරලා ඔබ
අතහැරලා ගියේ නැහැ කියලා මම විශ්වාස කරනවා. නේ? අපි මේක ගැටලුවකට අතහරින්න නැතුව මේ ගමන යන්න ඕන. නිදසුන් ගැටලු පවා අපිට වටිනවා. දැන් අපිට එන්න තියෙන්නේ මහා බරපතල ජ්‍යාමිතික මාතෘකාවකට. බරපතල ජ්‍යාමිතික මාතෘකාවකට මේකේ අපි එනවා සමාන්තරාශ්‍ර 1 සමාන්තරාශ්‍ර 2 කියලා කොටස් දෙකක් යටතේ අපි සමාන්තරාශ්‍ර පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒකට ආරම්භය ගන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. ඔබ ජ්‍යාමිතිය කොටස් වෙනම පොතක කරගෙන ආවනම් ඒ පොතේ මේ පාඩම මේ සටහන් සකස් කරගන්න ජ්‍යාමිතිය වෙනම කරගෙන ආවනම් හරි. ලියන්න මාතෘකාව සමාන්තරාශ්‍ර කියලා. සමුළු පාඩමම ඒකද ලියන්නේ? ජ්‍යාමිතිය වෙනම පොතක කරනවා නම් ඒක වෙනම පොතකට ගන්න. ජ්‍යාමිතිය වෙන් කර යනවා නම් එහෙම නැත්නම් ඉතින් මෙතන සටහන් ওই සටහන් පොතේම කරාට කමක් නැහැ. ඒ සටහන් ඔබ පිළිවෙලට ඔබේ පහසුවට ගැලපෙන පරිදි සකස් කර ගන්න. හරි? ඒ කියන්නේ ඔයගලන්ට ඉතා ඉක්මනින් ඒවා බලන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හරිද මේ පුතේ? සමාන්තර රාශිය කියලා විතරයි සමාන්තර රාශිය එක කියලා උන්නේ. නෑ ඕනේ නෑ. සමාන්තර රාශි වල ලක්ෂණ භාවිතා කර ගැටලු විසඳීම හා අනුමේයයන් සාධනය කිරීමට හැකියාව තමයි මේකේ ප්‍රධානම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි පළවෙනියෙන්ම මේ සමාන්තර රාශියක් ගොඩ නැගෙන්නේ කෙසේද කියන තැනට තමයි එන්න හදන්නේ. ඒ කියන්නේ සමාන්තර රාශියක අර්ථ දැක්වීම. සමාන්තර රාශියක අර්ථ දැක්වීමට තමයි අපි එන්න හදන්නේ. ඔව්. මෙන්න මෙහෙමයි. පළවෙනියෙන්ම දුවේ පුතේ සරල රේඛා ඛණ්ඩ 4ක්. මේ සරල රේඛා ඛණ්ඩ 4කින් සංවෘත වන තල රූපය මේ සරල රේඛා ඛණ්ඩ 4කින් සංවෘත වන තල රූපය අපි හඳුන්වනවා චතුරස්‍රය කියලා. චතුරස්‍ර සරල රේඛා ඛණ්ඩ 4කින් සංවෘත වන තල රූප අපි හඳුන්වන්නේ චතුරස්‍ර. අටේ පන්තියේදී ඉගෙන ගත්තා. මෙයා බහුවස්ත්‍ර කුලකයේ උපකුලකයක්. බහුවස්ත්‍ර කිව්වේ සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වන තල රූප අපි පොදුවේ හඳුන්වන්නේ පුතා බහුවස්ත්‍ර කියලා. සරල රේඛා ඛණ්ඩ වලින් සංවෘත වන තල රූප අපි පොදුවේ හඳුන්වන්නේ බහුවස්ත්‍ර කියලා. ඉතින් ඒකේ සීමාවක් නැහැ. බහුවස්ත්‍රවල අපිට බහුවස්ත්‍රවල මේ පාද අණුව වර්ග කරනවා. එතකොට මේවා අපි අටේ පන්තියේදී කතා කරා. වර්ග දෙකක් වෙන් කරා උත්තල අවතල කියලා. අපි දැන් වැඩිපුර සාකච්ඡා කරන්නේ උත්තල බහුවස්ත්‍ර ගැන. එහෙමනම් සමාන්තරාශ්‍රය ගොඩනැගෙන්නේ මේ කියන්නා වූ චතුරස්‍ර පවුලේ. නැත්නම් මේ චතුරස්‍රවල එක් උපකුලකයක්. චතුරස්‍ර කුලකයේ උපකුලකයක් තමයි අපි කතා කරන මේ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. එතකොට සමාන්තරාශ්‍රයක චතුරස්‍රයේ සාමාන්‍ය චතුරස්‍රයට වඩා සුවිශේෂී ගති ලක්ෂණය මොකක්ද? ඒක වෙන්නේ පුතා මේ සම්මුඛ මුහුණට මුහුණලා තියෙන පාද යුගල දෙකක් තියෙනවනේ. මේ සම්මුඛ පාද යුගල දෙකක්.
දැන් මම මේක නම් කරොත් A B C D කියලා AB පාදයට එක්ක සම්මුඛව තියෙන DC මේ සම්මුඛ පාද යුගල පුතේ සමාන්තර වෙනවා. එහෙමනම් යම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගල සමාන්තර වෙනවනම් ඒ චතුරස්‍රය පුතේ අපි හඳුන්වනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඉතින් මේ සමාන්තරාශ්‍ර හැඩතලය අපි නිර්මිත පරිසරයේ ඒ කියන්නේ අපි ජීවත් වන මේ නිර්මාණය කරන ලද පරිසරය තුළ මෙවැනි හැඩතල අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. අම්මා කිරිබත් හැදුවාම කිරිබත් කෑලි කපන්නේ සමාන්තරාශ්‍ර හැඩයට නේද? එතකොට අපි මේ හැඩය අපිට මිත්‍රශීලී අපේ ඇහැට හුරුයි. හැබැයි අපි සමාන්තරාශ්‍රය කියලා ඒක නොකියුවට දැන් ඔබ දන්නවා සමාන්තරාශ්‍රයක් ලෙස වෙන්නේ ඒවයි සම්මුඛ පාද යුගල සමාන්තර නම් එයා සමාන්තරාශ්‍රය. ඒක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. අපි එතනින් පටන් ගමු සටහන ලියන්න පුතා අර්ථ දැක්වීම එහෙමනම් සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රය වේ. සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රය වේ. පැන්සලෙන් කොටු කරගන්න. ඔබේ නංගියෙක් මල්ලියෙක්ට කියලා දෙන්න ඕන වුණොත් ඒවා පැහැදිලිව කියලා දෙන්න හැකියාව විශ්වාසයෙන් යුතුව කියලා දෙන්න හැකියාව ඔබ තුල ඒ දැනුම ගොනු වෙලා තියෙන්න ඕන. අපි සම්මුඛ පාද යුගල දෙකම කිව්වත් කමන්නේ නැත්තම් පාද යුගල කිව්වම මෙතනින් දෙකම අර්ථකථනය වෙනවා. සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රය වේ. හරි. දැන් මම රූප තුනක් ඇන්දා. මට කියන්න දුල්නෙත් මේ තුනෙන් සමාන්තරාශ්‍රය වෙන්නේ මොකක්ද කියලා? ABC තුනම ABC තුනම හොඳින් නේද ඉන්නේ? ගැන්සේ දැන් අර දුන්න නිර්වචනෙත් එක්ක දෙන්න. අපි තව එක්කෙනකින් අහලා බලමු. අපිට කියන්න හිරුක පුතා ඉන්නවද? හිරුක මම අහම්බෙන් මේ කතා කරන්නේ ඔක්කොගෙම තරුෂි තුරුණු කතා කරන්න ඔබට ලැබෙන අවස්ථාව ඉන්දීවරි කතා නොකර ඉන්නවා කියන්නේ ඔබට ඒක අවාසී පුතා. හරි? ඔව්. කවුද? ඉන්දීවරිද? ඔව් සර්. මට කියන්න දුව මේ තුනෙන් සමාන්තරාශ්‍රය වෙන්නේ මොන අවස්ථාවද කියලා?
BC BC. ඔව්. සමින්දි කතා කරන්න. සමින්දි තුනම. චන්දිව මොකද කියන්නේ? සර් BC ඒ වල දාලා නැහැ. BC. ඔව් සර්. හරි. BC සමාන්තරාංශ වෙන්න ඒ සමාන්තරාංශයක් නොවෙන්න හේතුව ඇයි? ඔව් කියන්නේ. ඔය තුනම සමාන්තරාශ්‍ර නෙමෙයි. ඔය තුනම සමාන්තරාශ්‍ර නෙමෙයි. සමාන්තරාංශ නෙමෙයි. ඉස්සල කිව්වේ නෙමෙයි කියලාද? එල්ල කිව්වේ ඔව් කියලා. ඒ වුණාට මතේ වෙනස් කරලා. ඇයි ඔයත් අනේ මන්ද හිතපු ගමන් වෙනස් කරනවා මතය. ඇයි මතේ වෙනස් වුනේ? ඒක ඒ කියන්නේ සමාන්තරයි කියලා පාද දීලා නැහැ. පස්සේ හරි ඒක පෙවුණා හොඳයි. මේ තුනම අපිට කියන්න බෑ තාම සමාන්තරාංශද කියලා. මේ තුනම අපිට සමාන්තරාංශද කියලා කියන්න නම් අර අර්ථ දැක්වීමට අනුව ඔබ කොහොමද කියන්නේ මේකේ සමාන්තර බව? සමාන්තර බව නිරූපණය කරන සංකේත මන් දැම්මේ නෑනේ. නේද? ඔබේ හිතේ තියෙන රූපයක් එක්ක ඔබ මේක ගලපගත්තා මිසක් අර්ථ දැක්වීමට අනුව ඔබ මේක ගලපගත්තේ නෑනේ. ඔබේ හිතේ තියෙන රූපයක් එක්ක මේක ගලපගත්තා. නමුත් මේක අර්ථ දැක්වීමට අනුව ගලප ගන්න සාක්ෂි නෑනේ පුතා. සාක්ෂි නෑනේ. දී ඇති සාක්ෂි මදි. අතන එක ඍජු කෝණයක් පෙන්නලා තිබුණාට එයා සමාන්තර රාශියක් වෙනවා. මේ තුන් දෙනාම චතුරස්‍ර. ජ්‍යාමිතිය කියන්නේ තර්කණය. මේ තුන් දෙනාම චතුරස්‍ර. දැන් මම මේ වගේ සාක්ෂියක් එකතු කරොත් මොකද ඔබ කියන්නේ? මොකද කියන්නේ? දැන් තුන් දෙනාම සමාන්තරාශ්‍ර නෙමෙයි. එහෙමත් නෙවෙයි. එක යුගලයයි. දෙකම සමාන. දැන් මොකද කියන්නේ? සමාන්තරාශ්‍ර. දැන් සමාන්තරාශ්‍රයක් සමාන්තරාශ්‍රය. හරි. ඒ වුණාට B-ට අපි වෙන නමක් කියනවානේ. විශේෂ අවස්ථාවක් හින්දා. B-ට කියන නම මොකද්ද? සමචතුරස්‍රය. ඔයා කොහොමද සමචතුරස්‍රයක් කියලා කියන්නේ B? ඔයා කොහොමද B සමචතුරස්‍රයක් ඒත් බෑ සේද. එහෙනම් ඔයා දැනගෙන ඉන්න ඕන සමචතුරස්‍රයේ අර්ථ දැක්වීම. සමචතුරස්‍රයේ අර්ථ දැක්වීම කියන බලන්න දුල්නේ. පාද හතර සහ කෝණ හතරම සමාන වූ චතුරස්‍රය. ඒ ඔයාගේ හිතේ තියෙන අදහස කිව්වේ. මේ හැම තල රූපයකටම ජ්‍යාමිතික අර්ථ දැක්වීමක් තියෙනවා. අපේ හිතේ තියෙන රූපයත් එක්ක මෙයා ගලපලා අපි සමචතුරස්‍රය කිව්වට සමචතුරස්‍රයේ අර්ථ දැක්වීම මත තමයි අපි සමචතුරස්‍රය ජ්‍යාමිතිකව හඳුනගන්නේ. ඒක මම දැන් කියන්න යන්නේ මම ඔබට අවසානයේ චතුරස්‍ර වර්ගීකරණය කියලා දෙනවා. චතුරස්‍ර වර්ගීකරණය තුල මේ සියලු ඉතුරු චතුරස්‍ර වල අර්ථ දැක්වීම සියල්ල දෙනවා. දැන් කියන්න ගියොත් අපිට පොඩ්ඩක් මගේ පාඩමේ සැලසුම වෙනස් වෙනවා. මේක බැලු බැලමට සමචතුරස්‍රය හැදේ තිබුණාට මෙයා සමචතුරස්‍රයක් වෙන්න නම් පුතා මේ බද්ධ පාද යුගලයක් හරි සමානයි කියලා තියෙන්න ඕන. එතකොට තමයි මෙයා සමචතුරස්‍රයක් වෙන්නේ. අපි ඒ වුණාට සාමාන්‍යයෙන් ඉතින් දැක්ක ගමන් හැඩේ දිහා බලලා මෙයා සමචතුරස්‍රයක් කියලා කියනවා තමයි. නමුත් ඒක ජ්‍යාමිතියට අනුකූල නැහැ. අර පුංචි පන්ති වලදී අපි සමචතුරස්‍රයේ හැඩේ දැක්කා. හැබැයි සමචතුරස්‍රය ගැන අපි හයේ කතා කරනවා පාදයකින් එකට සමාන වෙන්න ඕන. දැන් මෙහෙම තිබුණාට අපිට පාද සමානයි කියලා පේන්නේ නැහැනේ. එහෙනම් ඕගොල්ලෝ ඇවිල්ලා මේක මැනලා බලන්න ඕන.
දැන් මේ සීට දෙන සුවිශේෂී නම මොකද්ද? නමක් නෑ. සීට දෙන්න තියෙන සුවිශේෂී නම සමාන්තරාශ්‍රයම තමයි. හැබැයි ඔබ කියන්නේ උත්සාහ කරේ ඍජු කෝණාශ්‍රය වෙන්නේ නැති. මෙයා ඍජු කෝණාශ්‍රය කියලා කියනවා නම් ඒ ඍජු කෝණාශ්‍රයේ අර්ථ දැක්වීම ඔබ දැන සිටිය යුතුයි. චන්දිව් කියන්න බලන්න ඍජු කෝණාශ්‍රයේ අර්ථ දැක්වීම. සම්මුඛ පාද දිගින් සමාන වූ සියලු කෝණ ඍජු කෝණී වූ ඒ කියන්නේ පුතා ඍජු කෝණාශ්‍රයේ අර්ථ දැක්වීම නෙමෙයි. ඍජු කෝණාශ්‍රයක් සතු ලක්ෂණ ඔබ කියන්නේ. ඔබ ඍජු කෝණාශ්‍රයක් සතු ලක්ෂණ පවසන්නේ. අර්ථ දැක්වීම ඔබ දන්නේ නැහැ තාම. ඔය ලක්ෂණ කියන්නේ. ඔය කියන ලක්ෂණ මෙයාටත් තියෙනවා. සමචතුරස්‍රයටත් තියෙනවා. ඔයා කියවනේ කෝණ ඍජු කෝණ. මෙයාගෙත් තියෙනවා. සම්මුඛ පාද දිගින් සමානයි. මෙයාගෙත් සම්මුඛ පාද සමානයි. ඇයි සම්මුඛ පාද සමාන නැද්ද? ඉතින් මෙයාගෙත් තියෙනවනේ ওই ලක්ෂණ. නේ? එහෙනම් මේකේ අර්ථ දැක්වීමක් තියෙනවා. අපි ඒක අර්ථ දැක්වීම ඉදිරියේදී කතා කරමු. දැනට මෙයා ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම් මෙන්න මේ බද්ධ පාදයේ යුගලයේ දිගින් අසමාන වෙන්න ඕන. දිගින් අසමාන වෙන්න ඕන. right. තව බොහෝ දේවල් අපි කතා කරනවා ඉදිරියේදී. දැනට මට ඕන උනේ ඔබට කියන්න සමාන්තරාශ්‍රයක් කියන දේ හැඩය දැක්ක පළියට ආමයා සමාන්තරාශ්‍රයක් කියලා ජ්‍යාමිතියේ නැත්නම් යුක්ලිඩ් ජ්‍යාමිතියේ අපි පිළිගන්නේ නැහැ. අපි මේ සෑම තල රූපයක්ම ඒ සෑම තල රූපයකම අර්ථ දැක්වීම පදනම් කරගෙන තමයි අපි එය හඳුනගන්නේ නැත්නම් පිළිගන්නේ. ඒ අර්ථ දැක්වීම යනු ඒ තුල තියෙනා වූ ලක්ෂණ නෙවෙයි. අර්ථ දැක්වීම කියන එකක් ලක්ෂණ තව එකක්. අර්ථ දැක්වීම තුල ලක්ෂණ පිළිබිඹු වෙනවා වෙන ඇති. හැම ලක්ෂණයක්ම නැතුව ඇති. නමුත් අර්ථ දැක්වීම කියන්නේ එකක්. ලක්ෂණ තව එකක්. තේරුණාද? අන්න ඒක තේරුම් ගන්න ඕන. right. දැන් ඔබ මේක ඇඳගන්න. සමාන්තරාශ්‍රය යටතේ. ඔය අර්ථ දැක්වීම මේ මොන හරි පොතක තියෙනවද? පොත මං කියන්නේ ඔයා හොයලා ගන්නවද? දෙන්න. try එකක්වත් දෙන්න. ඔව් පොත්පත්වල තියෙන දේවල් තමයි අපි පුතේ ඉගෙනගෙන ඕගොල්ලන්ට උගන්වන්නේ. මේ the elements of the geometry කියන පොතේ මේවා තියෙනවා. යුක්ලිඩ් විසින් සකස් කරන ලද. ඒකෙන් උපුටාගත්ත කරුණු තමයි ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට එකතු කරලා තියෙන්නේ. ඔය විෂය නිර්දේශයේ ඔබේ පෙළ පොතේ නැති කරුණුත් අපි ළඟ තියෙනවා සමහර ඒවා. ඒවත් ඕගොල්ලන්ට හොයාගෙන යන්න පුළුවන්. නේද? ඉතින් මම දන්න අර්ථ දැක්වීම් ටික ඔබට ඉදිරියේදී කියන්න අපි සමස්ත චතුරාර්ය වර්ගීකරණයට එනවා. දැම්ම වෙන්නේ දැම්මම ආවොත් අර මම අපේ පාඩමේ අරමුණින් පොඩ්ඩක් එහාට යනවා. අපි දැන් බලන්න මම ඔබට කොයි මොහොතක හෝ ඔය සියලු කාරණා ටික එක තැනකට ගොනු වෙනවා. දැනට මේ පාඩම මම ගොඩනගන එකත් එක්ක හරියටම ඉන්වෝල්ව් වෙන්න සම්බන්ධ වෙන්න. කොහොමද මේ මොකද්ද වෙන්නේ? මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හිතින් දැන් හැමෝටම උත්තර දෙන්න බැරුණාට තමන් හිතින් හරි උත්තරයක් හදාගන්න. ඒ හිතින් හදාගත්ත උත්තරේ මේ මා පවසන උත්තරෙත් එක්ක ගැලපෙනවද කොතෙක් දුරට? නොගැලපෙනවා නම් අන්න ඒක අහලා විසඳ ගන්න. හිතේ සැක සංකා සහිතව මේ කොටස යන්න බෑ. කොහොමත් ඉගෙනීමේ හිතේ සැකයක් එක්ක යන්න බෑ. ඒ සැකය තමන්ගේ අවාසියට හේතු වෙන්න පුළුවන්. එහෙනම් ඔබට විවෘතයි ඔබට හොඳටම විවෘතයි මේ මාධ්‍ය ප්‍රශ්න අහනකොට තමයි අපි උනන්දු වෙන්නේ අපිත් උද්‍යෝගයේ ගොඩනගෙනවා. හැබැයි පාඩමට අදාළව ඊට පස්සේ ඔබටත් ඉගෙනුම් කුතුහලයක් ගොඩනගෙනවා. ඒ ඉගෙනුම් කුතුහලය තමයි ඔබට මේ විෂයේ කැමැත්ත ඇති කරන්න උපස්තම්භකේ වේ. කුතුහලය. දැන් අද චන්දිව් මගේ හවස
ඇහුවනේ ප්‍රශ්නයක් නේ. චන්දිව අද හවස මගෙන් ඇහුව ප්‍රශ්නයක්. ඉතා හොඳ ප්‍රශ්නයක්. ඒක අපි මේ පන්ති කාමරේ කතා කරමු නේද? ඒක හොඳයි. දැන් චන්දිව මට හවස කෝල් එකක් දීලා මගෙන් ඇහුවා සර් පන්තියකදී ඉන්නේ කතා කරන්න පුළුවන්ද? මං කිව්වා හරි පුළුවන් පුතේ. එයා මට කිව්වා මේ සර් මේ වීජීය භාග විසඳුවාම ඒ විසඳුම නිවැරදිද කියලා බලන්න ක්‍රමයක් තියෙනවාද කියලා. විසඳුම නිවැරදිද කියලා බලන්න ක්‍රමයක්. දැන් එවැනි සිතුවිල්ලක් ඔහුට ඇති වෙන්නේ ඇයි? මම ඔහුව හඳුනෙන හින්දා මම දන්නවා. එහෙම ඇති වෙන්නේ ඔහු විශේෂ සමග ඉන්න හින්දා. මම අනිත් අය එහෙම නැහැ කියනවා නෙමෙයි. අනිත් අයගෙන් ඒ බව පිළිඳුබු වෙනවා අඩුයි. පිළිඳුබු වෙනවා අඩුයි මට. අර එයාට ආව ඒ වගේ සිතුවිල්ල. ඒතකොට මම එතට විසුදුම දුන්න මං කිව්වා අපිට අගයක් අඥාතනේ මෙතන තියෙන අඥාත. ඒ අඥාතයට අපි අගයක් ආදේශ කරලා අපිට දීලා තියෙන වීජීය භාගයට ඒ අදාළ අඥාතය ආදේශ කරලා එන නිශ්චිත අගයයි උත්තරයට ආදේශ කරලා එන නිශ්චිත අගයයි අපිට ගලප ගන්න පුළුවන්. ඒක ගැලපෙනවා නම් අපිට බලන්න පුළුවන්. ඒක හැබැයි හැමතිස්සෙම අපි කර කර ඉන්න දෙයක් නෙමෙයි. නේ? ඒක තව දුරටත් යනකොට එයාට තවත් ප්‍රශ්න මතුවුණා. ඒව දැන් මම මෙතන අදලා ගත්තොත් අපි තව ගොඩාක් දුරට යනවා. නේද? දැන් චන්දියට ඒ කියන කාරණා විසඳුණාද? ඔව්. ඔව්. එතන ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා. නේ? අලුත් දෙයක් ඉගෙන ගත්තා. අන්න එහෙමයි. මම මේක උදාහරණයක් නිදර්ශකයක් ගත්තේ. එක නිදර්ශකයක්. ඒ වගේ ඔබේ මේ විෂය තුල යන ගමන ගුණාත්මක ගමනක් වෙන්න ඕන. ගුණාත්මක වෙන්න ඕන. ඵලදායී වෙන්න ඕන. ගත කරන කාලයට වටිනාකමක් ගෙන දෙන්න ඕන. තමන්ගේ චර්යාමය වෙනස්කමක් ඇති වෙන්න ඕන. මේ විෂය තුල ප්‍රධානම වශයෙන් ඔබ හිතන්න දකින්න පෙළඹෙන දරුවෙක් බවට පත් වෙන්න ඕන. ඒකට මේ ජ්‍යාමිතිය ගොඩාක්ම ඉවහල් වෙනවා. මේ ජ්‍යාමිතිය පුතා ජ්‍යාමිතිය කියන්නේ තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වෙච්ච විෂයක්. අපි මේ ඉගෙන ගන්නේ ඔබ දන්න මම ජ්‍යාමිතිය ඔබට ආරම්භයේ කියලා ඇති යුක්ලිඩ් ජ්‍යාමිතිය. යුක්ලිඩ් විසින් යුක්ලිඩ් ගණිතඥයා විසින් එකල ඔහු විසින් හඳුනාගත්ත හා ඊට සමකාලීන ගණිතඥයෝ විසින් හඳුනාගත්ත කරුණු එකතු කරලා හදපු අර මම කිව්වේ Elements of the Geometry කියන පොතෙන් උපුටාගත්ත කරුණු තමයි ඔබේ විෂය නිර්දේශයේ තියෙන්නේ. ඔබ ඉගෙන ගන්න යුක්ලිඩ් ජ්‍යාමිතිය. මේකේ ප්‍රභේද තුනක් තියෙනවා. මම ඔබට නැවත පොඩ්ඩක් මේ මතක් කරන්න. මොකක්ද ඒ? එකක් තමයි මේ යුක්ලිඩ් ජ්‍යාමිතිය ගොඩනැගිලා තියෙන්නේ එකක් අර්ථ දැක්වීම මත. අර්ථ දැක්වීම මත. මේ ජ්‍යාමිතිය අර්ථ දැක්වීම. මේකයි මම කිව්වේ සමාන්තර රාශියට අර්ථ දැක්වීමක් තියෙනවා. හැම තල රූපයක්ම අර්ථ දක්වනවා. ලම්බ සමච්ඡේදකේ අර්ථ දක්වන කෝණ සමච්ඡේදකේ කියන්නේ මොකද? අර්ථ දැක්වීම මත. ඊළඟට මේකේ තියෙනවා ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ නමේදී ඉගෙන ගන්නවා අපි. මූලික ප්‍රත්‍යක්ෂ පහ. ප්‍රත්‍යක්ෂ අපි කතා කරනවා. ඊළඟට මේකේ තියෙනවා උපග්‍රහණ කියලා. උපග්‍රහණ කියන්නේ අපි ප්‍රමේයන් අනුමේයන් ප්‍රමේය අනුමේය කියලා. ඒ කියන්නේ විධිමත් ඔප්පු කිරීමකින් පෙන්විය හැකි ජ්‍යාමිතික ප්‍රකාශන. ඒවට අපි කියනවා ප්‍රමේයන් කියලා. විධිමත් ඔප්පු කිරීමකින් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ජ්‍යාමිතික ප්‍රකාශන තියෙනවා. ඒ වගේ ප්‍රමේයන් 40 ගණනක් ඔබේ විෂය නිර්දේශය තුල ඉගෙන ගන්නවා. ඒ තුල අනුමේයන් තියෙනවා. දැන් මේකේ අපි අනුමේයන් කතා කරනවා. මෙන්න මේ ත්‍රිත්වය මත තමයි යුක්ලිඩ් ජ්‍යාමිතිය ගොඩනැගිලා තියෙන්නේ. මේ සියල්ල හරියට අධ්‍යයනය කරනකොට ඔබට ලොකු වෙනසක් ඇති වෙනවා පුතා. ලොකු වෙනසක් ඇති වෙනවා. හැබැයි හරියට මේක ස්පර්ශ කරන්න ඕන. පොත පුරවන කලාවෙන් බැහැර වෙන්න ඕන. පොත ලස්සන කරන කලාවෙන් බැහැර වෙන්න ඕන. ඔබට තියෙන්නේ ගැටලු විසඳන කලාවට යන්න ඕන.
මනස එක තැන තියාගෙන, කය මනස සංවරව තියාගෙන මේ වගේ ගැටලු සමහර වෙලාවට තප්පර ගාණෙන් හදන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර ඒවා පැය ගාණක් යනවා, මාස ගාණක් යනවා. සමහර ගැටලු හදන්න යාමිතී ගණන් ඉතා සංකීර්ණ ගැටලු තියෙනවා. අපිටත් හදාගන්න බෑ තාම සමහර ඒවා. අපිත් මේකෙන් දන්නේ ඉතාමත්ම සොච්චමයි. මේ අල්ප මාත්‍රයයි. එහෙනම් මේක ලොකු ගමනක් යන ආරම්භයක්. හරි. ගොඩක් දේවල් කිව්වේ ඔයගොල්ලන්ගේ ඉදිරියට වැදගත් වෙන හින්දා. හරි. ඔන්න එහෙනම් මේවා සමාන්තර ආශ්‍රය. හරි. දැන් ඊළඟ කාරණාව. සමාන්තර ආශ්‍රයයක් සතු ලක්ෂණ මොනවද? අන්න එතනට එන්න හදන්නේ. සමාන්තර ආශ්‍රයයක් සතු ලක්ෂණ. මොකද ඔබ හිතන්නේ? ලක්ෂණ කීයක් තියෙයිද? නිකන් දැනෙන විදියට කියන්නේ හිතට. අච්චු පොත බලන්න යන්න එපා. කෝ කතා කරන්නේ නැති අය කතා කරමු. දෙකක්. ඔව් දෙකක්. තවත් ඉස්සරහට යමු. ඇවරයි දෑවරයි. කෝ මෙතුමලි කතා කරන්නේ ඈ? හතරයි. ඇවරයි දෑවරයි තුන් ඇවරයි එතනින් වැඩේ ඉවරයි. ලක්ෂණ හතරක් තියෙනවා. සමාන්තර ආශ්‍රයයක් සතු ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? එකක් ඕනෑම සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. සමචතුරාශ්‍රය කියන්නේ සමාන්තර ආශ්‍රයයි. ඍජු කෝණාශ්‍රය කියන්නේ සමාන්තර ආශ්‍රයයි. මේ සෑම සමාන්තර ආශ්‍රයකම සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. විකර්ණ කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? විකර්ණ කියන්නේ චතුරාශ්‍රයක ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් යා කරන රේඛාවක්. මේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා විකර්ණ කියලා. මේ චතුරාශ්‍රයේ විකර්ණ දෙකක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක විකර්ණ දෙකක් තියෙනවා. මේ විකර්ණ මගින් විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. එකිනෙකට සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය කියන්නේ සමාන වන පරිදි ඡේදනය වෙනවා. ඡේදනය වෙනවා කියන්නේ එකිනෙක හරහා යනවා. එකිනෙක හරහා යනවා සමානයි. මේ දිග මේ දිගට සමානයි. මේ දිග මේ දිගට සමාන වන පරිදි ඡේදනය වෙනවා. ඒක ඕනෑම සමාන්තර ආශ්‍රයක වෙන දෙයක්. ඒක ලක්ෂණයක්. අනිත් එක මොකද්ද? කාටද කියන්න පුළුවන්? පාඩම ගැන පෙර පොඩ්ඩක් අධ්‍යයනය කරා නම් ඊළඟ කරුණ කියන්නත් පුළුවන්. වර්ගඵලයේ සමච්ඡේදනය. ඒක මුල මැද අග ගැලපෙන විදිහට කියමු. ආශ්‍රය විකර්ණයේ මගින් සමාන්තරාශ්‍රය වර්ගඵල සමච්ඡේදනය. මොන පිටුවේද තියෙන්නේ පොතේ? 160 පිටුවේ යටම නිල් පාට කොට. යන්නේ පොතේ පොත කියවලා බලලා තියෙනවා. දැන්ද බැලුවේ? දැන් පොඩ්ඩකට කලින්. දැන් පොඩ්ඩකට කලින් ඒ කියන්නේ තප්පරයකට මිනිත්තුකට වගේ කලින්. හරි කමන්නේ හොඳයි. දැන් හරි පොත බලපු එක ගැන සතුටුයි. හැබැයි ওই පොත බලන්න තිබුණේ ওই පොත කවදාද හම්බුනේ? මේ මොහොතකට පෙරද හම්බුනේ පොත? ওই පොත මොහොතකට පෙරද හම්බුනේ? නෑ නේ. අවුරුද්දේ මුල. අවුරුද්දේ මුල ජනවාරි මාසේ. එතකොට නිකමටවත් හිතුන්නේ නැද්ද අනේ මේ සමාන්තරාශ්‍රය කියන්නේ මොකක්ද අප්පා? මේ මොකද්ද මේ කියලා නිකමටවත් නිකමටවත් සිතුවිල්ලක් පහළ වුනේ නැද්ද බලන්න. පොතෙන් පෙරලන් ගිහින් බැලුවා. පෙරලන් ගිහින් පොතෙන් පෙරලන්. දැන්නේ පෙරලන් ගිහින් බැලුවේ?
ඇන්නස නිකන්ම ඒ කියන්නේ ලොකුවට බැලුවේ නෑ. ඉතින් පෙරලන් ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වේයෝ කාලා තියෙනවද කියලා බැලුවද පිටුවල? පෙරලලා බලලා නෙවෙයි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕන. තේරුණාද? දැන්වත් හෙට ඉඳන්වත් ඔය වැඩේ පටන් ගන්න. හරි? ආසාවෙන් ඒ වගේ පොඩ්ඩක් හොයලා බලන්න. හරි පුතා කිව්වා හරි. ඒ තමයි එක් විකරණයෙන්. ඔව් අහන්න කියන්නේ. ඕකේ කෝණ දෙකක අයික්‍ය පුරක වෙනවා නේද? පැහැදිලි නෑ කිව්වේ ඒක. මොකද්ද? කෝණ දෙකක අයික්‍ය පරිපූර්ණ මිත්‍ර කෝණ නිසා. ඒ ඔයා කියන්නේ B එකේ C එකේ නේද? නෑ සර් සමාන්තර ආශ්‍රය හැම එකම වෙනවද? හරි. ඔයාට මම ඔයකට උත්තරයක් දෙන්නද? සමාන්තර පාත ඔයා මෙහෙම කරන්න. ඔයා දැන් මේ මොහොතේම අඳින සමාන්තර ආශ්‍රය. කොටු රූල් කොලේ භාවිතා කරලා අඳින්නකෝ. හරියටම කොටු රූල් කොලේ භාවිතා කරලා මෙතන කොටු ගානට ගැලපෙන්න මෙතන කොටු ගාන අරගෙන ඔයා සමාන්තර ආශ්‍රයක් ඇඳලා මේ විදිහට අඳින්න. ඇඳලා පුතා ඔයාගේ දැන් ඔන්න මේ ක්‍රමයේ තමයි කරන්න ඕනේ. මේ කෝණේ මනින්න ඔයා. මේ කෝණේ මනින්න. මේ කෝණේ මැනලා ඔයා කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලාද? නෑ සර් අර මිත්‍ර කෝණ නිසා ඊට ඒක තමයි. ඔයා කියන්නේ මෙතන මේ මිත්‍ර කෝණ පරිපූර්ණක බව. ඒකද ඔයා කියන්නේ? මිත්‍ර කෝණ පරිපූර්ණකයි. ඔව් සර්. ඒක සමාන්තර ආශ්‍රයක් සතුව තියෙන ලක්ෂණයක් නෙවෙයි. සමාන්තර රේඛා හා බැඳුණු කෝණ අතර තියෙන සම්බන්ධයක්. ඒක සමාන්තර ආශ්‍රයක ලක්ෂණයක්ම නෙවෙයිනේ පුතා. ඔබ කියන එක දැන් මට පැහැදිලි වුණේ. ඒ කියන්නේ සමාන්තර රේඛා දෙකක් කොතනද තියෙන්නේ? තීරයක් රේඛාවකින් ඡේදනය වුණොත් පුතා මිත්‍ර කෝණ පරිපූර්ණක වෙනවමනේ කොහොමද? ඒක සමාන්තර ආශ්‍රයක් සතු සුවිශේෂී ලක්ෂණයක් නෙවෙයි. පැහැදිලිද? දැන් සමාන්තර ආශ්‍රයන් නොවන තැනකත් ඕක වෙනවනේ. සමාන්තර ආශ්‍රයන් නොවන තැනකත් මේක වෙනවනේ. පැහැදිලිද? ඔව් සර්. හරි සර්. thank you. හරි. ඔයා ඒ මතු කර මට එන්නේ ඔයා මේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන කතාව. ඔව්. අරක පුතා සමාන්තර රේඛා දෙකක් කොතනද? එතන මිත්‍ර කෝණ පරිපූර්ණක වෙනවා තීරයක් රේඛාවකින් ඡේදනය වෙනවා. එහෙනම් මේකේ කතා කරපු එක හරි වටිනවා. අන්න එහෙම කතා කරන්නේ. මෙතන එක් විකර්ණයෙන් එක් විකර්ණයෙන් වර්ගඵලය කාගේද? සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය ලක්ෂණ හතර තමයි අපි සමාන්තරාශ්‍රයක් සතු ලක්ෂණ කියලා යුක්ලිඩ් ජ්‍යාමිතියේ හඳුනගෙන තියෙන්නේ. සම්මුඛ පාද දිගින් සමානයි, සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි, විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා, එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රය වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. නමුත් අර්ථ දැක්වීම වෙනස් නේ පුතා. අර්ථ දැක්වීම කිව්වේ සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රය. ඒකේ අපි ලක්ෂණ ගාව ගත්තේ නැහැ. එසේ සමාන්තරාශ්‍රයක මේ ලක්ෂණ හතර. දැන් මගේ ප්‍රශ්නේ ඔබ මෙය පිළිගන්නවාද? මොකද කියන්නේ? ඕකේ සර් දැන් හතරවෙනි ලක්ෂණය වර්ගඵල සමච්ඡේදනය වෙනයි කියන එක සර් සමචතුරාශ්‍රයටයි ඍජු කෝණාශ්‍රයටයි ඒවටත් අයිති වෙනව නේද? එහෙම ඒව සමාන්තරාශ්‍රයද? මගේ ප්‍රශ්නෙට උත්තරේ එහෙම ඒවා සමාන්තරාශ්‍රයද? ඔව් නේද සර්? ඔයා මට කරකවන්න එපා. ඔව් නේද සර් කියලා දාන්න එපා. ඍජු ප්‍රශ්න උත්තරයක් දෙන්න. එහෙම ඒවා සමාන්තරාශ්‍රයද? ඔව්. එහෙමනම් මේ ලක්ෂණ ඒකටත් වළංගුයිනේ. මේ ලක්ෂණ හතරම වළංගුයි. හරි සර්.
මේ ලක්ෂණ වලට අමතරව සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය කියන සුවිශේෂී අවස්ථානේ මේ ලක්ෂණ වලට අමතරව තම සුවිශේෂී ලක්ෂණ මේ තුල අන්තර්ගත වෙනවා. ප්‍රනාන්දු පවුලේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ප්‍රනාන්දු පවුලේ සමන් ප්‍රනාන්දු, කමල් ප්‍රනාන්දු, නිමල් ප්‍රනාන්දු අපි හිතමු තව අපි ගත්තොත් සෝමාවතී ප්‍රනාන්දු කියලා. මේ දරුවෝ 4 දෙනාට මේ අම්මා තාත්තගේ ගති ලක්ෂණ එනවනේ නේද? ඥාන වලින් මේ ගති ලක්ෂණ එනවා. හැබැයි ඒ ගති ලක්ෂණ වලට අමතරව මේගොල්ලන්ට සුවිශේෂී ලක්ෂණක් තියෙනවනේ නේ. සුවිශේෂී ලක්ෂණත් මතුවෙනවා. ඒ වගේ වැඩක් තමයි මේ. සමාන්තරාශ්‍රය පවුලේ බොහෝ දෙනෙක් ඉන්නවා. සමචතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්, ඍජුකෝණාශ්‍රය සමාන්තරාශ්‍රයක්, රොම්බසේ සමාන්තරාශ්‍රයක්, රොම්බාභය ඒ ඔක්කොම සමාන්තරාශ්‍රය. අර අර්ථ දැක්වීමට යටත් වන හැම චතුරාශ්‍රයම සමාන්තරාශ්‍රය. ඊට අමතරව ඒ තුල ඉන්න සුවිශේෂී අයට සුවිශේෂී ලක්ෂණ තියෙනවා මේ හතරට අමතරව. ඒක අර චතුරාශ්‍ර වර්ගීකරණයේදී මම ඔබට තව පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් දැන් ලියන්න පුතා. සමාන්තරාශ්‍රයක් සතු ලක්ෂණ හතරකි. මේ හතර ලියන්න. සමාන්තරාශ්‍රයක් සතු ලක්ෂණ හතරකි. ලියලා ඉවර නම් කියන්න මට. ඉවරද? ඕක කොටු කරගන්න ඕනේ. ඉවරයි සර්. හරි. කැන්සලින් කොටු කරගත්තත් කමක් නැහැ පුතේ. හරි. දැන් ලියන්න. දැන් මම ප්‍රශ්නයක් අහුවා නේද ඔයගොල්ලන්ගේ? ඒකට උත්තරයක් ආවේ නැහැ. ඔබ මේවා පිළිගන්නවද? මොකද දුන්නේ කියන්නේ? පිළිගන්නවද මේවා? ඔව් සර්. මං කියන හින්දාද? විශ්වාසයනේ.
එහෙම පිළිගන්න එපා. ජ්‍යාමිතියේ කියන්නේ අර මං කිව්වේ මේ කරුණු අපි ඔප්පු කරගමු. මේක සත්‍යද කියලා අපි ඉස්සෙල්ලා ඔප්පු කරගමු. දැන් මම මේ ඔබට ගන්නන හින්දා ඔබ මේක පිළිගන්නවා. ඒක හරි. නමුත් අපිට පුළුවන් ජ්‍යාමිතිය කියන්නේ මං කියවනේ අර තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වෙලා තියෙන හින්දා පුතා අපි මේක ඔප්පු කරගන්නවා. අපි මේක සත්‍යද කියලා ඔප්පු කරගන්න හදයි. එහෙම ඔප්පු කිරීම දැනගෙන සිටිය යුතු කරුණු ටිකක් තමයි මේ තියෙන්නේ. මේක යුක්ලිඩ් ජ්‍යාමිතියේ පුතා ප්‍රමේයන් දෙකකින් විස්තර වෙනවා. ප්‍රමේයන් දෙකකින්. ඒ ප්‍රමේයන් දෙක දැන් අපි සාකච්ඡා කරනවා. අපි බලමු පුළුවන් තරම් එක ප්‍රමේයක් ඔප්පු කරගන්න. ඔබට අනිත් එක ඊට ස්ථානියම ඔප්පු කරගන්න පුළුවන්. ලියන්න මෙහෙම. ඉහත ලක්ෂණ යුක්ලිඩ් ජ්‍යාමිතියේ ඉහත ලක්ෂණ යුක්ලිඩ් ජ්‍යාමිතියේ ප්‍රමේයන් දෙකකින් විස්තර වේ. ප්‍රමේයන් දෙකකින් විස්තර වේ. ප්‍රමේයන් දෙකකින් විස්තර වේ. යුක්ලිඩ් ජ්‍යාමිතියේ ප්‍රමේයන් දෙකකින් විස්තර වේ. අපි එහෙනම් ප්‍රමේය කතා කරමු. ලියන්න පුතා ප්‍රමේය කියලා. ප්‍රමේය. ඔන්න අපි පළවෙනි ප්‍රමේය ඒ යටතේ. ලියන්න සමාන්තරාශ්‍රයක එක සම්මුඛ පාද සමාන වේ. අරකම තමයි ආයි. සම්මුඛ පාද සමාන වේ. දෙක සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. තුන ඔබ හිතන්නේ මොකද්ද තුන්වෙනි එක? අපේ පෙළ ගැස්ම අනුව නම් තිබුණේ විකර්ණ සමච්ඡේදනය වේ කියලා. මේ ප්‍රමේය අපි ගන්නේ එක් විකර්ණයෙන් මං කියනකොට ලියා ගන්න. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. ඕක තමයි පුතා අපි එක ප්‍රමේයක් ලෙස ගන්නෙ. මෙතන කරුණු තුනක් අපි ඔප්පු කරනවා. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වේ. එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වේ. අන්න ඒක ලියලා කොටු කරගන්න. වර්ගඵලයේ සමච්ඡේදනය වේ. ඊට පස්සේ අපි ඒක රූපිකව පොඩ්ඩක් පෙන්නමු. නැත්තම් මේක අපි එකපාරම ඔප්පු කරන්න පටන් ගමු. වර්ගඵලයේ සමච්ඡේදනය වේ.
ඊළඟට ලියන්න ඉහත ප්‍රමේය සාධනය කිරීම කියලා. අපි ඔප්පු කරන්න හදන්නේ. ඉහත ප්‍රමේය සාධනය කිරීම. හැමෝම මාත් එක්කම කරගෙන යමු. අපි දන්නවා ජ්‍යාමිතිය අපිට තියෙන හොඳම මෙවලම තමයි රූප සටහන. අනිවාර්යයෙන්ම ඔබ රූප සටහනක් අඳින්න ඕන මුලින්ම. අපි රූප සටහන ගන්නවා මේ විදියට. අපි නම් කරනවා A B C D කියලා. සමාන්තර ආශ්‍රය බව අපි සංකේත දාමු. එතකොට අපි යුක්ලිඩ් ජ්‍යාමිතිය යමක් ඔප්පු කිරීමේදී යම් ක්‍රියාවලියක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රියාවලිය? පළවෙනිම අපි ලියනවා දත්තය. දත්තය දීලා තියෙන කාරණා. මොකද්ද මේකේ දත්තේ වෙන්නේ? A B C D සමාන්තරාශ්‍රයකි. සමාන්තරාශ්‍රයකි. එච්චරයි අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි සාධනය කළ යුක්ත ලියනවා. අපි සාධනය කරන්න ඕන මේකේ පළවෙනියෙන්ම AB සමානයි CD හා AD සමානයි BC බව. දෙවෙනුවට අපි ඔප්පු කරන්න ඕන ABC කෝණය සමානයි ADC සහ DAB කෝණය සමානයි DCB බව. තුන්වෙනියට අපි ඔප්පු කරන්න ඕන ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සහ ඉතුරු එක ඔයගොල්ලෝ ලියන්න බලන්න. මමමනේ ඔක්කොම ලිව්වේ බව. ඔය ටික ගොඩ නගන්න. ඒ තමයි ඔප්පු කරන්න ඕන දේවල්. විකරණයකුත් අඳින්න ඕනද නැත්නම් ABC ත්‍රිකෝණය කියලා ගන්න බෑනේ. නෑ නෑ අපිට තාම මොනවද දීලා නෑනේ. අපිට දීලා තියෙන ABCD සමාන්තරාශ්‍රය කියලානේ. ABCD කොහොමද ABC ත්‍රිකෝණය කියලා ගත්තේ? ABC ත්‍රිකෝණය කියන්නේ මෙතන ශීර්ෂ හතරක් තියෙන හින්දා. විකර්ණය අඳින්න වෙනවා එතකොට. නේ? ඒක අපි එන්නේ නිර්මාණයට. අපි ඉස්සරහට අපි ඒක එකතු කරගන්න වෙනවා මෙතන අමතරව. කියනෝනේ විකර්ණයෙන්නේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙන්න ඕනේ. ඔය අහපු එක හරි. හරිද පුතා? එතකොට මෙතන ඉන්නේ මොකද්ද කියන්න මට බලන්න.
ADB නේ ADB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DBC ත්‍රිකෝණයේ වර්ගඵලයේ බව. පැහැදිලිද? මේ කාරණා සියල්ල තමයි අපි ඔප්පු කරන්න හදන්නේ. මේ කාරණා සියල්ල අපි දැන් ඔප්පු කරන්න හදන්නේ විධිමත්ව යුක්ලිඩ් ජ්‍යාමිතියට අනුකූලව. අපි මේ වගේ එකක් ඔප්පු කරන්න ඉස්සෙල්ලා සැලසුම් කරගන්න එපා. ඉස්සෙල්ලා අපි මේක සැලසුම් කරගන්න ඕනේ. අර දුල්නෙත් පුතා කිව්වා වගේ එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ විකර්ණයක් අපි ආ කරගන්නවා. විකර්ණයක් අපි ඇඳ ගන්නවා. අපි AC විකර්ණය අඳිනවා. ඒක සර් වෙනම රූපයක අඳින්න ඕනේ නෑ ඒකමයි. සාමාන්‍යයෙන් අපි මේක කඩ රේඛාවකින් ඇඳනනම් හොඳයි. මම මෙතන කඩ රේඛාවක් ගන්නම් බලන්න මට මේ විදිහට කඩ රේඛාවකින් අපි මේ දෙන්න යා කරනවා. දැන් අපිට පැහැදිලිව ත්‍රිකෝණ දෙකක් පේනවා. ABCD සමාන බව අපි ඔප්පු කරන්න තියෙනවා. ADBC සමාන බව ඔප්පු කරන්න තියෙනවා. මේ කෝණ සමාන බව ඔප්පු කරන්න තියෙනවා. වර්ගඵල සමාන බවත් ඔප්පු කරන්න තියෙනවා. මොකද හිතේ අවවිකරණයක් ඇන්දොත් වැඩේ ජෑම් වෙනවා නේද? රූපේ සංකීර්ණ වෙනවා එතකොට අපිට. මොකද කරන්නේ? දැන් අපිට එකපාරින් මේ ඔක්කොම ඔප්පු කරන්න බැරි වෙයි. හැබැයි එකපාරින් මේ බොහෝ දෙයක් මේ එකපාරින් මේ බොහෝ ප්‍රමාණයක් ඔප්පු කරන්න පුළුවන්. මේ ජ්‍යාමිතික සාධනයන් වල කෙලවරක් තියෙන්නේ කොහෙද කියලා ඔබ දන්නවද? කෙලවර දැන් මේක වෙන්නේ මේක සියල්ලම ඔප්පු වෙන්නේ එක කාරණාවක් මත. අන්න ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. මොකද්ද? කාටද කියන්න පුළුවන්? විවෘත වහන්නේ. මොකක්ද ප්‍රශ්නේ පොඩ්ඩක්? ප්‍රශ්නයයි පොඩ්ඩක් කියන්න. ප්‍රශ්නේ කියන්නේ මේ සියලු කාරණා ඔප්පු කරගන්න මම යොදාගන්න ජ්‍යාමිතික උපක්‍රමය ඔබ දන්න දෙයක්. අන්න ඒක මොකද්ද කියලා මම අහන්නේ. ඔබට හිතෙන දේ. කලින් කරපු අය ඔප්පු කරලා තියෙන ඔව් ජ්‍යාමිතික අන්න හරි. ඒ කියන්නේ පෙර ඉගෙනගත්ත ජ්‍යාමිතික කරුණු තමයි අපි මෙතන යොදාගන්නේ ක්‍රමය. මෙතන යොදාගන්නේ ත්‍රිකෝණාංග සාමය. ත්‍රිකෝණාංග සාමය අපේ ජ්‍යාමිතික ඔප්පු කිරීම වල බහුල වශයෙන් භාවිතා වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. මේ දෙන්න අංග සම කරනවා. අංග සම කරන අවස්ථා හතරක් තියෙනවනේ. හතරෙන් එකක් අපි මෙතන හඳුන ගන්නවා. ඔබ දන්නෝනේ පාදයයි කෝණයයි කර්ණපා. නේ? කෝණය වෙනකොට අන්තර්ගත පාද දෙක අන්තර්ගත කරන කෝණය. පාදේ වෙනකොට මෙතන අනුරූප පාදේ කියන කාරණා. ඍජුකෝණ ත්‍රිකෝණ වලට විතරයි කර්ණපා. අන්න ඒව මතක් වෙන්න ඕන. ඒ යටතේ අපි දැන් බලමු මේ දෙක අංග සම වෙන්නේ මොන අවස්ථාවේදද කියලා. මොකද හිතේ? සමාන්තරතාවයත් අපිට තියෙනවා. ඒකත් හරි වටිනවා. අපිට තව වැදගත් වෙනවා පෙර දැනුම. ත්‍රිකෝණාංග සම දැන් මෙතන වැදගත් වෙනවා. අනිත් එක තමයි අර අපි කතා කරේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම මේ හැදෙන මොන කෝණ යුගලද මේවා? මේ කෝණ යුගල ඒකාන්තර කෝණයෙන් සමානයි. එහෙනම් පුතා මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමාන වෙන්නේ නැද්ද? මෙයා සමාන වෙනවනේ. සමාන්තර රේඛා දෙකක් අතර පවතින ඒකාන්තර කෝණ. එතකොට මේකේ මේ කෝණේ සමාන වෙන්නේ නැද්ද? සමාන්තර රේඛා දෙකක් අතර පවතින ඒකාන්තර කෝණ. දැන් කෝණ දෙකක් හරි. කෝණයයි එහෙනම් ඊළඟට වෙන්න ඕනේ පාදයක්. පාදේකෝ පොදු පාදයක් තියෙනවා. AC දෙන්නටම පොදුයි. එහෙනම් කෝණයයි පාදය යටතේ මේ දෙක අංග සම වෙනවා.
ත්‍රිකෝණ අංග සමවීම තුල අපි බලාපොරොත්තු වන කරුණු දෙකයි. මොකද්ද දෙක? එකක් ත්‍රිකෝණ අංග සමනම් අනුරූප අංග සමාන වෙනවා. අනුරූප ඉතිරි අංග සමාන වෙනවා. ත්‍රිකෝණයක අංග වෙන්නේ පාද කෝණ. ත්‍රිකෝණයක අංග වෙන්නේ පාද කෝණ. එහෙනම් දැන් මේ දෙන්න අංග සමයි. දැන් අනුරූප පාද අපි හොයමු. කොහොමද අනුරූප පාද හොයන්නේ? අනුරූප පාද හොයන්නේ කෝණ මූලික කරගෙන මේ නිල් පාට කෝණෙට ඉදිරියෙන් තියෙන පාදේ AB. එහෙනම් AB ට අනුරූප පාදේ වෙන්නේ මේ නිල් පාට කෝණෙට ඉදිරියෙන් තියෙන පාදේ. ඒ කියන්නේ මේ පාදෙට මේ පාදේ සමාන වෙනවා. ඒක නේද මේ ABCD කියන්නේ. අංග සමහින්ද අනුරූප පාද සමානයි. එහෙනම් මේක ඔප්පු වෙනවා. එපමණක් නෙවෙයි. කොළ පාට කෝණේ මේ කියන්නේ BC. BC ට අනුරූප එක්කෙනා කවුද? AD. ත්‍රිකෝණ අංග සමහින්ද මේ පාද දෙක සමාන වෙනවා. අංග සමහින්ද. එතකොට මේකත් ඔප්පු වෙනවා. කෝණය තව එක කෝණයක් තියෙනවා. මේ B කෝණය. B කෝණේ ඉන්නේ මේ පොදු පාදයට සම්මුඛව. පොදු පාදයට සම්මුඛව. එහෙනම් මේ කෝණයට අනුරූප කෝණය කවුද? මේ පොදු පාදයට සම්මුඛව තියෙන එක්කෙනා. මේ පොදු පාදයට සම්මුඛ. එහෙනම් මෙන්න මේ ABC කෝණේ ADC කෝණේ සමාන වෙනවා. හැබැයි මෙයා සමානයි කියලා අපිට තාම කියන්න බෑ. එයා සමානයි කියලා කියන්න තව පොඩ්ඩක් අපිට එහාට යන්න වෙනවා. ඒක අපි තව ඉදිරියේදී කතා කරනවා. ඊළඟට ත්‍රිකෝණ අංග සමවීම තුල තවත් ලක්ෂණයක් තමයි වර්ගඵල සමාන වෙනවා. ඒ ත්‍රිකෝණ අංග සම නම් වර්ගඵල සමානයි. මොකද අංග සමයි කියන්නේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන තල රූප. එහෙනම් පුතා ABC ත්‍රිකෝණේ වර්ගඵලය ADC ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන වෙනවා. මේ කාරණාවත් ඔප්පු වෙනවා. මම මේ ඉරියඳලා තියෙන කාරණා හතරම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරාම ඔප්පු වෙනවා. එහෙනම් මේ කාරණා ටික ඔප්පු කරන්න මොකද කරන්න ඕනේ? මෙයාවයි මොකද හිතෙන්නේ? මෙයාවයි ඔප්පු කරන්න නම් DB විකර්ණය අපි ඇඳලා මේ DCB DAB ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. ඒ දෙක අංග සම කරාට පස්සේ අපිට කියන්න පුළුවන් මේ කෝණයත් සමානයි වර්ගඵලත් සමානයි කියලා. ඔව් කතා කරා. එතකොට DAB සමානයි DCB කියලා අපිට ඔය අංග සම කරපුවකින්ම ගන්න පුළුවන් නේද DAC CAB කෝණ දෙක අර ප්‍රත්‍යක්ෂ වලින් අරගෙන ඔව් ඔයා කියන එකත් හරි. මේ කෝණයට මේ කෝණේ සමානයි නේ? එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි ප්‍රත්‍යක්ෂ වලින් එකතු කරලා මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න පුළුවන්. ඒක හරි පුතා. නමුත් වර්ගඵල දෙක සමානයි කියලා ඔප්පු කරන්න නම් අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ අංග සමයට යන්න වෙනවනේ. වර්ගඵල ඔප්පු කරන්න ත්‍රිකෝණ අංග සමයට යන්න වෙනවා. ඒ හින්දා අපි එතන ත්‍රිකෝණ අංග සමයට යන්න හින්දා ඒකෙන්ම අපිට එකපාර මෙයා සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන්. අපිට ආයි අමුතුවෙන් මේ දෙක ඒ ත්‍රිකෝණ දෙක අංග සම කියලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. අපිට මෙහෙම මෙලෙස මේ විදියට DB විකර්ණය ඇඳීමෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සම බව පෙන්විය හැක. එහෙම ලිව්වම ප්‍රමාණවත්. පෙන්විය හැක. එවිට මේ කෝණ දෙක සමානයි මේ වර්ගඵල සමානයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් ලියනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඒක. එහෙනම් පොඩ්ඩක් DB විකර්ණය ඇඳලා ආයි අලුතෙන් මේ අංග සම කරන්න අවශ්‍ය නැහැ. අපිට වචනෙන් ඒක ලියලා කියන්න පුළුවන්. මොකද ඒ පටිපාටියමනේ ඒ ක්‍රියාවලියමනේ ආයි යහ පැත්තෙත් වෙන්නේ. ඒ හින්දා අපිට මෙලෙස කියලා ඒක විස්තර කරලා තියන්න පුළුවන්. හරි සර් තෑන්ක් යූ. තේරුණාද? ඒකමනේ ඒ ගමනමනේ යන්නේ වෙනත් පැත්තකින්. ඒක මම ලියනකොට ඔක පැහැදිලි කරන්න. right. දැන් මෙතනට වෙනකන් ආවද? දැන් එහෙනම් අපේ ඊළඟ එක තමයි සාධනය කළ යුක්ත. හරි. දැන් අපි නිර්මාණයට ලියනවා. අපි නිර්මාණයේ විදියට ලියන්නේ
AC විකරණේ යා කරන්න. නැත්තම් AC විකරණේ ඇඳීම. AC විකරණේ ඇඳීම. AC විකරණය ඇඳීම. දැන් අපි එනවා සාධනය කිරීම වලට. සැලසුම් කරාට පස්සේ තමයි අපි ලියන්න පටන් ගන්නෙ. හරි? ලිය සැලසුම් කරන්න යන්නේ නැහැ. ඒකට ඉතින් හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. හරි. දැන් කොහොමද අපි මේක ආරම්භයේ ගන්න? විධිමත්ව ලියන්න ඕන මේක පටලව ගන්න නැතුව. අපි කියන්නේ පුතා ADC ත්‍රිකෝණය සහ ACB ත්‍රිකෝණයේ ඔන්න අපි ත්‍රිකෝණ දෙක හැඳින්නුවා. ඊට පස්සේ අපි කියනවා ADC ත්‍රිකෝණය නම් යාව මුලට ගන්නේ DAC සමානයි ACB. හේතුව සමාන්තර රේඛා අතර පිහිටි මම හේතු වෙන පාටකින් ලියන්නම්. හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊළඟට ඒ DAC අනිත් එක නා ACB. ඊළඟට DCA. DCA සමානයි CAB. ඒකට අපි ලියන්නේ අපිට මෙතන කෙටි කරගන්න පුළුවන් ඕනනම් හේතුව මේකම නෙන්නේ මේ හේතුවමයි. එම නිසා අපි ඉරියක් ගැව්වා M කියලා ලිව්වා. M මේකම. ඊට පස්සේ අපි කියනවා AC සමානයි AC. ඒකට හේතුව පොදු පාදය. පොදු පාදය. එම නිසා අන්න අපි කියනවා DAC ත්‍රිකෝණයනේ DAC ත්‍රිකෝණය අංග සමයි ACB ත්‍රිකෝණය වේ. ඒකට අවස්ථාව අපි සඳහන් කරන්න ඕන. මොකක්ද අවස්ථාව? කෝණයයි පාදයයි. කෝණයයි පාදයයි. ඔතන වෙනකන් ලියා ගන්න බලන්න ඉක්මනට. කෝණයයි පාදයයි. හරිද? නෑනස තාම ලියන්න. හරි. ලියා ගන්න. කල්පනාවේ ලියා ගන්න. Ini berenang ya.
හරිද? සර් හරිද? දැන් මේ අපි ඔය මේ ඕකක් සාධනය කරගෙන යද්දී දැන් ඒ කියන්නේ ඔය වගේ ගණන් දෙක තුනක් ඇවිල්ලා ඒකක් සාධනය කරන් යද්දී මැද්දේදී ඒ කියන්නේ සාධනය කරන් යද්දී සම්පූර්ණයෙන්ම නැතුව මැද්දේදී උත්තරය આવොත් ඒක එතනින් නවත්තනවද නැත්නම් සම්පූර්ණයෙන්ම සාධනය කරලා ඉවර වෙලාද උත්තරේ ලියන්න ඕනේ? එතන මට පැහැදිලි නැහැ. බැද්දේදී උත්තර එනවා කිව්වේ මොකද්ද? දැන් අපි මේක සැලසුම් කරගෙන මේ ඉදිරිපත් කිරීමනේ කරන්නේ. ඒතකොට අපි සැලසුම් කරගෙන ඉදිරිපත් කිරීම තමයි මේ හුරු ඒක කලාවක්. ඒ කලාව හුරු වෙන්න නම් ඕගොල්ලෝ මේම ලියන්නම ඕන. දැන් මමනේ ලියන්නේ. මන් ලියන එකනේ ඕගොල්ලෝ ලියන්නේ. එහෙම හරියන්නේ නැහැ. එතකොට දැන් ඔබ සැලසුම් කිරීම ඒකට ජ්‍යාමිතික කරුණු කාරණා ඔබේ හිතේ තියෙන්න ඕන. එතනදී රූපේ තමයි හොඳම මෙවලම ගැටලුව තුල දීලා තියෙන තොරතුරු උදව් කරගෙන ඔබේ ජ්‍යාමිතික දැනුමත් භාවිතා කරලා අපි මේ බව පෙන්වීම සැලසුම් කරගන්න. ඒක හිතේ ගොනු වෙනවා. ඊළඟට ඒක sannivedanaya කිරීම තමයි මේ කරන්නේ. ඒක තමයි මම මේ ඔබට පැහැදිලිව පෙන්නන්නේ. එතනදී අපේ සැලසුමේ තියෙනවනේ කොතනදද මේක අවසානයේ වෙන්නේ කියලා. අතරමැද නිකන් ආස්කමක් වගේ මැද්දෙන් උත්තරයක් එන්න බෑනේ. නේ? ඒක සැලසුමත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ. ඔන්න දැන් අපි එනවා ඊළඟ කාරණාවට. දැන් අංග සමයි. අන්න අපි කියනවා එම නිසා මේ සංකේත යොදා ගන්න. එම නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වේ. එම නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වේ. නැත්නම් එම නිසා කියන එක අපි මෙතනින් පොඩ්ඩක් අයින් කරමුකෝ. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වේ. එම නිසා අන්න අපිට කියන්න පුළුවන් පළවෙනි එක රෝම ඉලක්කම් අංක 1 දැම්මා. එම නිසා AB සමානයි CD සහ AD සමානයි BC වේ කියලා අපි ලිව්වා. එච්චරයි. එතන අපිට අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වෙන නිසා AB CD ට සමානයි AD BC ට සමාන වේ. මෙතන බව මෙතන වේ. දැක්කද? ඊළඟට අපි ආයි කියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමාන වන නිසා අන්න අපි ඊට පස්සේ ගන්නවා අංක 2 මොකද්ද ABC කෝණය සමානයි ADC වේ. ඒක විතරයි අපි ගත්තේ. වේ. ADC වේ. දැන් මට ඉඩම අදින්න මේ පැත්ත මකනවා. ඊළඟට අපි කියනවා අර හේතුව මම එතන මුලින් සඳහන් කරා. ඒතර බලන කෙනාට පහසුයි. ඊළඟට අපි කියනවා අංග සම ත්‍රිකෝණවල වර්ගඵලය සමාන වන නිසා අන්න අපි කියනවා අංක 3 ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ADC ත්‍රිකෝණයේ වර්ගඵලය වේ. ඔන්න ඒ ටික හරි. ඔතන වෙනකන් ලියා ගන්න බලන්න. අකුරු පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා මං කියන හින්දා. ඔතන වෙනකන් ලියා ගන්න.
හරි සර්. හරිද? පොඩ්ඩක් සර්. සර් 9:00ට ක්ලාස් එක ඉවර වෙනවද? යාමාරි දැන් කෑලිවත් නෑ නේද? ඔව්. අපි ඊළඟට මේක ඉවර කරගමු කොහොම හරි. දැන් ඕනේ දැන් මේ ටික හරි. දැන් ඉතුරු ටික ඔන්න බලන්න ගලපන හැටි ඔන්න බලන්න. අපි ආයි ත්‍රිකෝණාංග සාමයට යන්න ඕනේ නැහැ. අන්න අපි කියනවා මෙලෙස DB විකර්ණය යා කිරීමෙන් සහ ADB ත්‍රිකෝණය ADB ත්‍රිකෝණය මෙතන සහ කියන වචනේ පොඩ්ඩක් අයින් කරන්න. මෙතනට අපි සහ දාගමු. යා කිරීමෙන් ADB ත්‍රිකෝණය සහ DBC ත්‍රිකෝණය අංග සම කිරීමෙන් මෙලෙස කිව්වාම අංග සම අවස්ථාව ලියන්න ඕනේ අපි මෙලෙසනේ මේ විදිහටම අංග සම කිරීමෙන් අපිට අන්න කියන්න පුළුවන් අංග සම කිරීමෙන් DAB සමානයි DCB සහ ADB ත්‍රිකෝණයේ වර්ගඵලය DBC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව පෙන්විය හැක. එහෙම ලිව්වනම් හොඳටම ප්‍රමාණවත්. ආයි අරක ඇඳලා ත්‍රිකෝණාංග සම කරලා ආයි අර ගමන ආයි යන්න ඕනේ නැහැ. මෙලෙස කියන වචනේ අපි දාන්නේ ඒකයි මෙලෙස. DD විකර්ණයේ යා කිරීමෙන් ADB ත්‍රිකෝණය සහ DBC ත්‍රිකෝණය අංග සම කිරීමෙන් යා කිරීමෙන් පසු කියලා ඕනනම් දාන්න මෙතනට යා කිරීමෙන් පසු ADB ත්‍රිකෝණය සහ DBC ත්‍රිකෝණය අංග සම කිරීමෙන් මේ කෝණයයි මේ වර්ගඵලයයි සමාන බව පෙන්විය හැක. ඔන්න ඔහොමයි පුතා. එතකොට සර් මේ ඒ අර සාධනය කරපු අර සාධනය කරන්න ඕන අවස්ථා හතර එකම තැනකට අරන් ඒක පෙන්වන්න ඕනේ නේද සර්? නෑ මෙතන මෙලෙස දැන් ඒ අවස්ථාව එන්නේ මේ අවස්ථාවමනේ. මේ අර විදිහටමනේ යන්නේ. වෙනසක් නෑනේ. දැන් මෙයා ඒකමනේ යන්නේ. ඒකාන්තර කෝණ ඊට පස්සේ පොදු පාදය ඒතර කෝණයයි පාදයයි මෙලෙස කියන වචنين ඒකනේ අර්ථ දැක්කේ මෙලෙස ඒ විදිහටම. දැන් අර මේ අපි අර කලින් උත්සාධනය කරානේ දෙකක් හතරක් කලින් හතරයි මේ දෙකයි ආයි අන්තිමටම උත්තර 6 නෑ එහෙම ඕනේ නෑ. එහෙම අවශ්‍ය නෑ. එහෙම ඕනේ නෑ. ඊට පස්සේ මේක දැන් මේක බලන කෙනාට පැහැදිලි වුණා නම් ප්‍රමාණවත් එච්චරයි. තර්කානුකූල වෙන්න ඕන, හේතු දක්වලා තියෙන්න ඕන, ජ්‍යාමිතික සම්බන්ධතාවලට අදාළ හේතු ඉදිරිපත් වෙන්න ඕන. මං කියලා තියෙන විදිහටම ලියන්න අවශ්‍යත් නෑ. හැබැයි අපි බලන්නේ ජ්‍යාමිතික සම්බන්ධයට හේතුව නිවැරදි වෙන්න ඕන. තර්කානුකූලව කරුණු කාරණා ඉදිරිපත් වෙලා තියෙන්න ඕන. මීට පෙර ජ්‍යාමිතික කරුණු භාවිතා වෙලා තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂය දීලා තියෙන්න ඕන. මේ ඒ වගේ අවස්ථා
අපි මෙතන සලකලා බලනවා. හරිද? ඔව්. ඊළඟට අපි තව ක්‍රමයක් තියෙනවා. එතකොට විකර්ණ සමච්ඡේදනය වෙන එක. අපි ඒක ඉදිරි දවසේ සාකච්ඡා කරමු. එතකන් ඉන්න එපා. පුතාලට දැන් මම හිතන්නේ අර මං කිව්ව කුතුහලය කැමැත්ත ඇඟට ආවනම් ඔබට ඒ ප්‍රමේය ලියලා ඔප්පු කිරීම කරන්න පුළුවන් තනියම. මම යන ඔබ මේ යන ගමනේ මට ඉදිරියෙන් ඔබ යන්න ඕන. ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගෝලයා ගුරුවරයෙක් වෙන්නම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තු ඔබේ ගමන අපි බොහෝ ඉදිරියෙන් ඔබේ ගමන ඉතාමත්ම ඉදිරියෙන් යන්න ඕන ගමනක්. අපි දෙන්නේ මාර්ගෝපදේශයක් විතරයි. ඔබ ඒ ගමන හොයාගෙන යන්න ඕන. ඒ හින්දා එතනට අනුගත වෙන්න. හරි එහෙනම්. තව මොන හරි අහන්න තියෙනවද මේ ගැන? අපි දීර්ඝ වෙලාවක් ගත්තා. මම බලාපොරොත්තු වෙන්නේ 9 මාර්ච් ඉවර කරගන්න. හැබැයි අරමුණ තුනේ මේ ප්‍රමේය වෙනකන් හරියෙන්න. නමුත් දැන් 10ට කිට්ටු කරලා තියෙන්නේ 10යි. නමුත් මම හිතන්නේ ගත කරපු පැය දෙකට අර්ථයක් එකතු වුණා කියලා හිතනවා. සම්බන්ධ වෙලා හිටපු දරුවන්ට. ඒ හින්දා මේ ගැන අවධානය යොමු කරන්න. නැවත අවසාන වශයෙන් කියන්නේ ඔබේ ජීවිතේ වෙනස් කරන විෂය ගණිතය. ඒ වගේම ඔබේ ජීවිතේ බොහෝ චර්යාමය ගති ලක්ෂණ වෙනස් කරන කොටස තමයි ජ්‍යාමිතිය. ඔබ කලබල වෙන දරුවෙක් නම් මනස එක තැන තියාගෙන වැඩ කරන්න බැරි දරුවෙක් නම් ඔබ ජ්‍යාමිතික ගැටලු හදන්න හුරු වුණොත් ඔබ ගොඩාක් ඔබේ ඒ කිව්ව චර්යාමය ලක්ෂණය හොඳ අතකට යොමු වෙනවා. හිතලා මතලා වැඩ කරන දරුවෙක් බවට පත් වෙනවා. නේ? අපි රටටත් අවශ්‍ය වෙලා තියෙන ඒ වගේ දරු පරම්පරාවක්. වහල්ලු නෙවෙයි. තව කෙනෙක් කියන දේ කරන අම්මා තාත්තා වැඩි හිටියෝ කියන දේවල් වලට කීකරු වෙන්න ඕන. මං කියන්නේ අර තව කෙනෙක් මෙහෙවන මට්ටමට වැටෙන්න කණ්ඩායමක් තරුණ පිරිසක් නෙවෙයි අපිට ඕනේ. නිර්මාණශීලී හිතලා මතලා මේ සමාජයට වැඩදායීව වැඩ කරන පූර්ණ පෞරුෂයෙන් හෙළි දරුවෙක් තමයි ඕනේ. හරි. එහෙනම් අපි නවත්තමු. ඔබ සමට සුබ රාත්‍රියක්. උත්සාරණයි. Thank you sir. Shubha Ratri.